සුබ දවසක් ආයුබෝවන් හැමෝටම. අද දවසේත් හිතුවා හොඳ වීඩියෝ එකක් කරන්න වැදගත් වෙච්ච පාඩමක් සම්බන්ධයෙන්. ඒකේ නම කොන්ක්‍රීට්. ඒක ඊතරම්ම වැදගත් වෙන්න හේතුව තමයි විභාගයේ වැඩි වශයෙන්ම සිවිල් කොටසෙන් අහන ප්‍රශ්නයක් මේක. විශේෂයෙන් MCQ ප්‍රශ්නත් වෙනවා, රචනා ප්‍රශ්නත් වෙනවා, මේක සම්බන්ධ කරලා වීඩියෝ ගාලා රචනා ප්‍රශ්නත් වෙනවා. ඉතින් මම හිතනවා මේ පාඩම 2021 දරුදරියන් අවසන් කරලා ඇති කියලා. ඉතින් ඒගොල්ලන්ට මම මේ ටියුට් එකේ දීලා තියෙන ප්‍රශ්න ටික කරනකොට මේ විග්‍රහය බලනකොට අනිවාර්යයෙන්ම මේ පාඩම ඔයාට සුපිරියටම පුළුවන් වෙන පාඩමක් වෙනවා. සහ ඔය ආස කරන පාඩමක් වෙයි. හැබැයි 2022 අයට සමහරක් අයට පමණක් මේ පාඩම කරලා ඇති, සමහරක් අයට නැති වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා අලුතෙන් මේ පාඩම ඉගෙන ගන්න එක්කෙනෙක්ට පවා මේ පාඩම මේ ප්‍රශ්න ටික කරනකොට ඔයාට පුළුවන් වෙයි, අනිවාර්යයෙන්ම ලේසි වෙයි ඔයා ආස කරන්නේ. පැහැදිලිද? එසේනම් මේ වීඩියෝ එක අපි මෙසේ පටන් ගමු. හිතට ගන්න අනිවාර්යෙන් මේ දේ අල්ල ගන්නවා, මම පුළුවන් කර ගන්නවා කියලා. හරි? නියමයි. එසේනම් අපි පළවෙනි ප්‍රශ්නෙට කියව ගමු මාත් එක්ක. පළවෙනි ප්‍රශ්නේ තියෙන MCQ එක කොන්ක්‍රීට් යනු උත්තර කීපයක් දීලා තියෙනවා. මෙතනින් පිළිතුර වන්නේ අංක 2. බැඳුම් ද්‍රව්‍ය, සියුම් සමහාර, රළු සමහාර, ජලය සමග නිශ්චිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා ලද නිර්මිත ගොඩනැගිලි ද්‍රව්‍යයක්. හරි. මම මේක චුට්ටක් වාට මෙහෙම කියලා දෙන්නම්. ළමයි කොන්ක්‍රීට් එකක් හදන්න අපිට ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය කීපයක් උපකාරී වෙනවා. පළවෙනි එක තමයි සිමෙන්ති. සිමෙන්තියට අපි කියන්නේ බැඳුම් ද්‍රව්‍ය කියලා. වැලි, ඒ වගේම ගල්, ජලය කියන සෙට් එක ඕන වෙනවා. වැලි වලට අපි කියන්නේ සියුම් සමහාර කියලා, ගල් වලට කියන්නේ රළු සමහාර කියලා, ජලය නම් ජලයම තමයි. හරිද? ප්‍රධාන වශයෙන් කොන්ක්‍රීට් එකේ සෑදීම සඳහා අපි මෙන්න මේ අමුද්‍රව්‍ය 4 තමයි පාවිච්චි කරන්නේ. විශේෂ වූ අවස්ථා සඳහා මේ ආකල ද්‍රව්‍ය කියන එක පාවිච්චි කරනවා. පැහැදිලිද? එසේනම් කොන්ක්‍රීට් එක සෑදීමට මෙන්න මේගොල්ලෝ ඕනේ. මේගොල්ලෝ හිටියට ආවට ගියාට අපි එකතු කරන්නේ යම් නිශ්චිත අනුපාතයකට තමයි එකතු කරන්නේ. හරිද? කොන්ක්‍රීට් එක දාන්නේ කොහෙටද? මොන වගේ ශක්තිමත් කොන්ක්‍රීට් එකක්ද හදන්න ඕනේ කියන කාරණේ අනුව තමයි අපි තීරණය කරන්නේ මේක මොන අනුපාතයෙන්ද හදන්නේ කියන එක. පැහැදිලිද? එසේනම් පළවෙනි එකට අංක 2. දෙවෙනි ප්‍රශ්නේ. කොන්ක්‍රීට් ජනප්‍රිය වීමට හේතු. මෙතන පිළිතුර අංක 1. ඕනෑම ස්ථානයක ඕනෑම හැඩයකට යෙදීම හැකියවීම නිසා. කොන්ක්‍රීට් ජනප්‍රිය වෙන්න හේතු කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන දෙයක් තමයි අපේ සයිට් එකට ගිහිල්ලා, සයිට් එක කියන්නේ මොකක් හරි අපි හදන බිල්ඩින් එකක් කියලා හිතන්නකො. එතනට ගිහිල්ලා ඒ අදාළ මොකක් හරි හැඩයකට හදා ගැනීමේ හැකියාව තිබෙනවා කොන්ක්‍රීට් එකට. ඒකට උදව් වෙන්නේ කොන්ක්‍රීට් එක සතු සුවිකාරීතාවය කියන එක. හරිද? ඒ වගේම කොන්ක්‍රීට් එක ශක්තිමත්, එන හයියයි, දැඩි, කල්පවතිනවා, ජල රෝධනේ නැහැ, ගිනි ගන්නේ නැහැ. ඔන්න ඔය වගේ කාරණා නිසා කොන්ක්‍රීට් එක ජනප්‍රිය වෙනවා. මෙන්න මෙතන තියෙන දේවල් වලින් අංක 1 තමයි පිළිතුර. හරිද? අංක 3. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිමෙන්ති සඳහා ලබා දී ඇති ප්‍රමිති සහතිකය වන්නේ. එතකොට සිමෙන්ති කියන එක හෙවත් බැඳුම් ද්‍රව්‍ය අපිට ඕන වෙනවා කොන්ක්‍රීට් හදන්න. කොන්ක්‍රීට් සෑදීම සඳහා අපි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ පෝර්ට්ලන්ඩ් සිමෙන්ති කියන එක. එතකොට පෝර්ට්ලන්ඩ් සිමෙන්ති සඳහා SLS ප්‍රමිතියක් තියෙනවා. SLS 107 කියන එක 4 වෙනි උත්තර. හරිද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය සාමාන්‍ය උෂ්ණත්වය යටතේ සිමෙන්ති ගබඩා කිරීමේදී එක මත එක තැබිය හැකි මලු ගණන වනුයේ. මෙතන මලු කියලා කියන්නේ සිමෙන්ති කොට්ට. හරිද? නෝමල් උෂ්ණත්වය තියෙන තැන. සාමාන්‍ය උෂ්ණත්වය තියෙන තැන අපි සාමාන්‍යයෙන් සිමෙන්ති මලු එක උඩ එක 10ක් ගහන්න පුළුවන්. ආර්ද්‍රතාවය වැඩි වෙන්න අපේ වායුගෝලයේ ජල වාෂ්පමානය වැඩි වෙන්න අපි මේ එක උඩ එක ගහන සිමෙන්ති කොට්ට ගන්න අඩු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 8ක් වගේ ගහන්න ඕනේ. හරිද? උන්ට වඩා ගහන්න හොඳ නැහැ. මේ සිමෙන්ති කොට්ට ASCII වතුර තැම්පත් වෙන්න පුළුවන්. ඒකින්ද ඒව ගල් වෙන්න පුළුවන් නිසා අපි සාමාන්‍ය උෂ්ණත්වයේදී 10යි, ආර්ද්‍රතාවය වැඩි පරිසරයක නම් 8ක් වගේ තමයි භාවිතා කරන්නේ. පැහැදිලිද? නියම 5.
කොන්ක්‍රීටයේ සුවිකාර්ය බව ඇති කිරීමට යොදා ගනු ලබන්නේ. මෙතන තියෙනවා දැන් දේවල් කීපයක් සිමෙන්ති, ගල්, වැලි, රසායනික ද්‍රව්‍ය, ජලය මේ ඔක්කොම ටික තියෙනවා බලන් යනකොට. මේ උත්තරේ. හැබැයි සුවිකාර්යතාවය අවශ්‍ය හැඩයට හදා ගැනීමේ හැකියාවට උපකාරී වන්නේ මේ අතරින් මෙය ජලය. පැහැදිලිද? හරි. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට ජලය දාගන්න ඕනේ. එතකොට අවශ්‍ය විදිහට අපිට සුවිකාර්යතාවය ඇති කරගන්න පුළුවන්. ඊළඟට. හරි. ඊට පස්සේ 6 වෙනි එකත් හොඳ ප්‍රශ්නයක්. කොන්ක්‍රීටයක් සඳහා යොදා ගන්න ලබන ජල ප්‍රමාණය කොන්ක්‍රීට් සඳහා භාවිතා කරන සිමෙන්ති ප්‍රමාණය බරෙන් කොච්චරද කියලා කියනවා. දැන් සිමෙන්ති කොට් එක බර වෙන්නේ මගේ ළමයිනේ කිලෝ 50යිනේ. සිමෙන්ති කොට් එක බර කිලෝ 50යි. මේ සිමෙන්ති කොට්ටය කඩලා අපි සිමෙන්ති ටික මෙහෙම දානවා. දාලා මේකට වතුර ඕන්ට වැඩියෙන් දාන්නත් හොඳ නෑ, ඕන්ට අඩුවෙන් දාන්නත් හොඳ නෑ. ඒකට හේතු කාරණා තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. දැන් අපි කොහොමද මේකට දාන වතුර ලීටර ගාන හොයාගන්නේ? අපි දැන් මේ සිමෙන්ති කිලෝ 50ක් තියරි එක තමයි මේ කිලෝ 50න් 140ක් හෝ මේ කිලෝ 50න් 150ක වතුර තමයි දාන්න ඕනේ. මේ බලන්න. දැන් මේක කපලා කොටලා ගත්තම මෙතන 20යි කිලෝග්‍රෑම්. කපලා කොටලා ගත්තම මෙතන 25යි කිලෝග්‍රෑම්. එතකොට අපි මෙතනට දාන්න ඕනේ වතුර කිලෝ 20ක් හරි කිලෝ 25ක් හරි. එහෙම දාන්න බෑනේ. කිලෝ ගණන් වලින් වතුර යන්නේ නැහැ. වතුර ලීටර වලින් යන්නේ. එතකොට මෙන්න මේ කතාවේදී අපි පොඩි උපකල්පනයක් සිද්ධ කරනවා මෙන්න මේම. ඒ තමයි කිලෝග්‍රෑම් එකකින් ලීටර එකක් පෙන්නනවා කියලා හිතමු. එසේනම් කිලෝග්‍රෑම් 20කින් ලීටර 20ක් පෙන්නයි. කිලෝග්‍රෑම් 25කින් ලීටර 25ක් පෙන්නයි. හරි. ඔන්න අපි හොයලා ඉවරයි වැඩි. එසේනම් කිලෝ 50 සිමෙන්ති කොට් එකට අපි එක්ක ලීටර 20ක් එක්ක 25ක් වතුර දාන්න ඕනේ. හරිද? එසේනම් මෙතනට උත්තරේ යොදා ගනු ලබන ජල ප්‍රමාණය සිමෙන්ති ප්‍රමාණය බරෙන් 40ක් හෝ 50ක් වේ. ලේසි. පැහැදිලිද? හරි මගේ පුතේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නය. කොන්ක්‍රීට් සඳහා සිමෙන්ති කිලෝග්‍රෑම් 250ක් යොදා ගන්නා ලදී. මෙම කොන්ක්‍රීටය සඳහා භාවිතා කළ යුතු ජල ප්‍රමාණය වනුයේ ලීටර් වලින්. එතකොට ජලය දාන්න ඕනේ සිමෙන්ති වල බරෙන් 40ක් හෝ 50ක්. මම 40ක් දාලා බලනවා. 40ක්. මේක සුළු කරාම ලීටර 100යි කියලා එන්නේ. මේකට 50 දාලා බෑ. හේතුව 50 දැම්මම එන උත්තරයක් මේකේ දීලා නැහැ. එතකොට 40 තමයි අපි දාන්න ඕනේ. එතකොට උත්තරේ 1. 8 වෙනි එක. ජලය වැඩිපුර යෙදීම නිසා කොන්ක්‍රීටයක දක්නට ලැබෙන වෙනස්කම් පහත දක්වා ඇත. කොන්ක්‍රීටයේ ඝන සංඝටක එකිනෙකට වෙන්වී කුහර ඇති වේ. සංඝටක එකිනෙකට වෙන් වෙන්න පුළුවන් ජලය ටිකක් වැඩි වුණාම බර දේවල් විදියට ඉන්නේ ගල් වැලි චුට්ටක් බරයි. එතකොට ඒගොල්ලෝ වෙන වෙනම වෙන් වෙන්න ගන්නවා වතුර වැඩි වුණාම සිමෙන්ති මික්ස් වෙච්ච වතුර ටික චුට්ට උඩට එන්න ගන්නවා. හරි. එතකොට සංඝටක ටික වෙන් වෙන්න try කරනවා. ඊට පස්සේ වතුර වැඩි වුණාම වෙන වැඩේ තමයි වායු කුහර කොන්ක්‍රීට් එක ඇතුලේ හිර වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට ඒ කියන එක අපිට ගන්න පුළුවන්. සත්‍ය වන්නේ කියලා නේ අහන්නේ. B. කොන්ක්‍රීටයේ ජලිය සම්පූර්ණයෙන් නොසැදෙන. මොකද්ද මේ ජලිය කියන්නේ? ජලිය කියන්නේ මෙන්න මෙහෙමයි ළමයිනේ. හොඳට අහගන්න. සිමෙන්ති ජලයයි ප්‍රතික්‍රියාම යම් රසායනික සංයෝගයක් හැදෙනවා. අන්න ඒකට අපි කියන ජෙලි එකක් කියලා, ජෙලියක් කියලා කියනවා. එහෙම නැත්නම් හයිඩ්‍රේටයක් හැදෙන්නේ. හයිඩ්‍රේටයක් තමයි හැදෙන්නේ. මේ දෙන්න අතර සිදුවන ප්‍රතික්‍රියාවේ නම සජලීකරණ ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මේ ප්‍රතික්‍රියාව හොඳ හැටි සිද්ධ වුණොත් තමයි සිමෙන්ති ගල් වෙන්නේ. සිමෙන්ති ගල් වෙන අනිවාර්යෙන් වතුර ඕනේ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. මේ ජෙලි එක හැදෙන්න ඕනේ. හැදුනොත් තමයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ගල් වෙන්නේ. එසේනම් ඔයාලට තේරෙන්න ඕනේ ගල් වෙන්න නම් අවශ්‍ය ප්‍රමාණයට ජලය තිබෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ජලය අඩු වෙන්නත් බෑ. ජලය වැඩි වෙන්නත් බෑ. වැඩි වුණාම අර විසංගමන කියන කතන්දරේ සිද්ධ වෙනවා. එතකොට
මේ ප්‍රතික්‍රියාවේදී හීට් එකක් එළියට දානවා. ඒ හීට් එක අපි හිර කරලා තියා ගන්න ඕනේ. හිර කරලා තියා ගන්න ඕනේ. එතකොට තමයි ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙන්නේ. ඒක හිර කර ගැනීමේ යම් කාර්යභාරයක් ඉටු කරනවා ජලය මගින්. පැහැදිලිද? මේ ඉස්සරහ ප්‍රශ්න වල හයි. ඉතින් මෙතන කියන්නේ කොන්ක්‍රීට් ජලිය සම්පූර්ණයෙන් නොසෑදේ කියන එක වැරදි. ජලය වැඩි වුණාම ඉතින් ජලිය එක හැදෙනවා. හරි හැදුනට අනිත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒකට එක ගන්න බෑ. මොකද සම්පූර්ණයෙන් නොසෑදේ කියලා කියන්නේ සෑදෙනවනේ. ඒකට බී බෑ. කේශික සිදුරු ඇති වේ. කේශික සිදුරු අනිවාර්යෙන් ඇති වෙනවා වතුර වැඩි වුණාම. එතකොට පිළිතුර වන්නේ අංක 5. 9. ඕනෑම කොන්ක්‍රීට් මිශ්‍රණයක ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ. හොඳට මේ MCQ කරද්දී වා හිතන්න ඕනේ දේ තමයි වන්නේ නොවන්නේ කියලා තමයි විභාගය අහන්නේ. එතකොට පොඩි ට්‍රික් එකක් කියලා දුන්නොත් ප්‍රශ්න කියවනකොට වන්නේද නොවන්නේද කියන එක යටින් පොඩි ඉරක් අහගන්න. එතකොට අමාරු වෙටින්නේ නැහැ. පැහැදිලිද? මේ දේවල් අපි ඉගෙන ගමු මේ වීඩියෝ වලින්. ප්‍රශ්න ගොඩාරියක් මම ඉස්සරහට කරන ඔයගොල්ලන්ට. බලපාන සාධකයක් නොවන්නේ. මේ අතරින් අමුද්‍රව්‍යයන්ගේ ගුණාත්මක බව, මිශ්‍රණ අනුපාත, පදම් ගතිය හෙවත් වැඩ කිරීම හැකියාව එකතු කරන අපන ජල ප්‍රමාණය අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් මිශ්‍රණයේ ගුණාත්මක බවට රඳා පවතිනවා. එහෙනම් 5 තමයි වැරදි උත්තරය. හරි. ඊට පස්සේ එන්නේ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති මල්ලක අඩංගු සිමෙන්ති පරිමාව වනුයේ. සිමෙන්ති පරිමාව වනුයේ. මේකත් හොඳ ප්‍රශ්නයක්. මේකේ චූටි තියරි එකක් තියෙනවා. අපි ඒක බලමු. හරි ළමයි 10 වෙනි ප්‍රශ්නේ කියලා දෙනකොට ඔයාලට පොඩි තියරි එකක් ඔලුවට දාන්න ඕනේ. ඒ තමයි කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන අනුපාත කිහිපයක් තියෙනවා. ඒ අනුපාතත් යම් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදෙනවා. එකක් තමයි නාමික මිශ්‍රණය, සම්මත මිශ්‍රණය, නිර්මාණය කරනු ලබන මිශ්‍රණය කියලා. නාමික මිශ්‍රණය කියන්නේ අපි නාමික මිශ්‍රණය කියන්නේ මිශ්‍රණයේ තියෙන සංඝටක සරල අනුපාත විදිහට දක්වන එක. සරල අනුපාත 1 2 4 1 3 6 ඔන්නෝම කියන එකට තමයි නාමික මිශ්‍රණය කියලා කියන්නේ. සම්මත මිශ්‍රණය කියන්නේ බර අණුව මයිනව නම් අපි ඒකට කියන සම්මත මිශ්‍රණය කියලා. බර අණුව. ඒ කියන්නේ සිමෙන්ති කිලෝ 50ක් දැම්ම නම් වැලි කිලෝ මෙච්චරයි, ගල් කිලෝ මෙච්චරයි. ඔන්න ඔය විදිහට බර අණුව මයින එක මිශ්‍රණ අනුපාතයක් එක විදියක්. ඊට පස්සේ තව එකක් තියෙනවා නිර්මාණය කරනු ලබන මිශ්‍රණය. ඒක තීරණය කරන්නේ කොන්ක්‍රීට් ශ්‍රේණිය අනුව. ඒ කියන්නේ අපි මේ කොන්ක්‍රීට් එක දාන්නේ කොහෙටද? ඒ කොන්ක්‍රීට් එකට තිබෙන්න ඕනේ ශ්‍රේණියක් තිබෙනවා M15ද M20ද M25ද කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ මෙන්න මේ අනුපාතය දාන්න කියලා. හරිද? මේ දේවල් ගැන ඉස්සරහට තව පොඩ කියලා දෙන්නම්. අපිට දැන් 10 වෙනි ප්‍රශ්නෙට ඕන වෙන්නේ මේ සම්මත මිශ්‍රණයවත් බර අණු මිශ්‍රණය කියන එක. ඉතින් මේ සඳහා සිමෙන්ති වැලිගල් බර අණුව මැනීම සඳහා අපි යොදා ගන්නවා කෙනෙක්. ඒ තමයි ආමාන පෙට්ටිය කියන එක. මේක හදන්නේ ලී වලින් තියෙන බොක්ස් එකක්. මේ බොක්ස් එකේ ඇතුල් දිග වෙන්න ඕනේ මිලිමීටර 450ක්. ඇතුල් පළල වෙන්න ඕනේ මිලිමීටර 250ක්. මේක උස 350ක් වෙන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේ විදියට දිග පළල નિયમિત විදියට අරගෙන හදන බොක්ස් එකක් ආමාන පෙට්ටියක් කියලා කියන. එතකොට මේක ඇතුළට තමයි අපි ගල් වැලි දාන්නේ. අපි චුට්ටක් මේකේ පරිමාව හොයමු. මේක ඇතුළට දාන්න පුළුවන් දේවල් වල පරිමාව. එතකොට මේක ඝනකාභයක් නිසා ඝනකාභයේ පරිමාව සොයන්නේ දිග වැඩි පළල වැඩි උස. සියල්ල මිලිමීටර. ඉතින් මම මේක සුළු කරලා මේක ඝන මීටර වලට හැරෙව්වම ඝන මීටර 0.035ක් එන්නේ. හරිද? එසේනම් මේක ඇතුලේ පරිමාව 0.035. ඒ වගේම තියරි එක තමයි කිලෝ 50 සිමෙන්ති කොටයක් එහෙම් පිටින්ම මෙයාගේ ඇතුළට දාන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 50 සිමෙන්ති කොටයක් එහෙම් පිටින් මෙයාගේ ඇතුළට දාන්න පුළුවන් කියන එකේ තේරුම සිමෙන්ති කොටේ පරිමාව ඝන මීටර 0.035 කියන එක. හරිද? ඉතින් අපි හිතමු මෙහෙම අනුපාතයක් අපිට හම්බුණා කියලා. මෙහෙම අනුපාතයකට නම් මික්ස් කරන්න යන්නේ 1 3 6 කියන අනුපාතෙත් නම් මේම අනුපාත ලියනකොට මුලින්ම ලියන්නේ සිමෙන්ති. ඊට පස්සේ ලියන්නේ වැලි. ඊට පස්සේ ලියන්නේ ගල් පිළිවෙල මතක තියාගන්න. එතකොට මෙතන තේරුම තමයි සිමෙන්ති යම් ප්‍රමාණයක් දැම්මද ඒ වගේ 3 ගුණයක් වැලි දාන්න, ඒ වගේ 6 ගුණයක් ගල් දාන්න කියන එක. එහෙනම් අපි දන්නවා මෙයාව මේකට හැම් පිටින්ම දාන්න පුළුවන් නම් අපි අපේ අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණය සඳහා දාන්නේ සිමෙන්ති කොට්ට එකක් නම් 50 කොට්ට එකක් නම්
අපි අමුතුවෙන් මේ කොට්ට කඩලා මෙයාට දාලා ඒක අරන් ගිහලා හලන්න ඕනේ නැහැ. එහෙනම් අපි යදාල තැන මෙයාම ගිහලා හලනවා. එහෙනම් වැලි කොච්චරක්ද ගන්නෙ? දාපු සිමෙන්ති වගේ 3 ගුණයක්. සිමෙන්ති කොට්ටේ මේකට දාන්න පුළුවන් නම් අපි කෙලින්ම කට කපලා වැලි 3ක් ගන්නවා මේකට. එකක් දැම්ම, දෙකක් දැම්ම, තුනක් දැම්ම ගොඩ. එහෙනම් ගල් 6ක් දාන්න ඕනේ. එහෙනම් මේක කට කපලා 6ක් ගන්න. ඔන්න ඔහොමයි බර අණු අපි මේ අනුපාතය ගන්නෙ. මිශ්‍ර අනුපාත සිද්ධ කරන්නේ මේක ගොඩාරියක් වෙලාවට සිද්ධ වෙන්නේ මහා පරිමාණ තැන් වලට නොවේ කුඩා පරිමාණ ඉදිකිරීම සඳහා. පැහැදිලිද? හරලම ඊට පස්සේ තියෙන 11 වෙනි ප්‍රශ්නය වැරගැන්වුම් කම්බියක දිග වැඩි කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තබනු ලැබේ. එය හඳුන්වනු ලබන්නේ මොකක් විදියටද කියලා යහන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම කොන්ක්‍රීට් කණුවක් අපි හදනකොට සාමාන්‍යයෙන් වැරගැන්වුම් කම්බි 4ක්වත් දාන්න ඕනේ. හරිද? ඒ 4 දානකොට මේ තියෙනනම් ඒ 3D රූපයක් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා මේ තියෙන්නේ මේ 3D රූපේ උඩින් ගිහිල්ලා බැලුවම පේන සැරැස්ම තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ කොටුව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ කණුවේ පිටත පෘෂ්ඨය. මේ තියෙන්නේ පිටත පෘෂ්ඨය. ඒ පිටත පෘෂ්ඨයත් වැරගැන්වුම් කම්බියත් අතර මේ තියෙන ગેප් එක තමයි අපි වැස්ම කියලා කියන්නේ. හරිද? වැස්ම. ඊට පස්සේ මේ පැත්තෙන් බලමු අපි. පැත්තෙන් බැලුවම පේන්නේ මෙන්න මේ විදිහට. එතකොට වැරගැන්වුම් කම්බිය අතර මේ බාහිර පෘෂ්ඨයත් වැරගැන්වුම් කම්බියත් අතර පරතරයක් තියෙන්න ඕනේ. ඒකම තමයි වැස්ම කියන්නේ. මේ තියෙන වැරගැන්වුම් කම්බි. දැන් හිතන්න මේ යට ඉඳලා වැරගැන්වුම් කම්බි අපි දාගෙන එනවා. එනකොට වැරගැන්වුම් කම්බි ඉවරයි දැන්. ඉවර වුණාම කරන්න දෙයක් නෑ. එතනින් උඩටත් වැරගැන්වුම් කම්බි අදින්න වෙනවා අපිට. එතකොට තව කම්බියක් සෙට් කරන්න ඕනේ. සෙට් කරන සිස්ටම් එක තමයි මේ විදිය. හරිද? මෙහෙම නමලා අරන් ඇතුළේ පැත්තෙන් දාන්නේ. පිට පැත්තෙන් දාන්නේ නෑ. හේතුව මේ පිට පැත්තෙන් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? මේ මෙතන තියෙන වැස්ම අඩු වෙනවා. වැස්ම අඩු වෙන්න බෑ. මොකද වැස්මක් කියන එකක් අපි දාන්නේ වැරගැන්වුම් කම්බි මලකට කන එක උපරිම නවත්ත ගන්න. ඊට වැස්ම අවශ්‍ය ප්‍රමාණයට තියෙන්නේ. ඉතින් මේ 4 දෙනාටම මේ විදිහටම තමයි සිස්ටම් එක හදන්නේ. එතකොට මෙහෙම නමලා මේම යම් ප්‍රමාණයක් පල්ලෙහාට අරන් තියනවාට පේනවනේ. මෙන්න මේ ටික. අන්න ඒ ප්‍රමාණයට තමයි අපි කියන්නේ අතිවැස්ම කියලා. අතිවැස්ම කියලා. ඉතින් මේ අතිවැස්ම තීරණය කරන්නේ ඒ අදාළ කොන්ක්‍රීට් එකකට මේ වැස්ම සම්බන්ධ කරන තැන ආතන්න ප්‍රත්‍යාබලයක්ද ක්‍රියාත්මක වෙන්නේ සම්පීඩන ප්‍රත්‍යාබලයක්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මත තමයි මේ දාන අතිවැස්මේ සයිස් එක තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ අතිවැස්ම දාන තැන ක්‍රියාත්මක වෙන්නේ ආතන්න ප්‍රත්‍යාබලයක් නම් ඒකට පොඩි සූත්‍රයක් තියෙනවා. මේ අතිවැස්ම හොයන. ඒ සූත්‍රය තමයි 60යි D කියන එක. 60 කියන්නේ 60මයි. D කියන්නේ මේ දාන කම්බියේ විස්කම්භය. D කියන්නේ විස්කම්භය. හරිද? එතකොට ආතන්න ප්‍රත්‍යාබල ක්‍රියාත්මක කරන තැනට අපි දාපු කම්බියේ විස්කම්භය වගේ 60 ගුණයක් වැඩි අතිවැස්මක් තමයි තෝරාගත යුතු. හරිද? දැන් ඊට පස්සේ තව තැනක් එන්න පුළුවන් සම්පීඩන ප්‍රත්‍යාබල ක්‍රියාත්මක කරන තැනක අපිට අතිවැස්ම දාන්න උනා කියන්නේ. එතකොට අපි පාවිච්චි කරන සූත්‍රය තමයි 24යි D කියන එක. ඒ කියන්නේ දාපු කම්බියේ විස්කම්භය වගේ 24 ගුණයක අතිවැස්මක් තමයි සම්පීඩන ප්‍රත්‍යාබල ක්‍රියාත්මක කරන තැනට දාන්න ඕනේ. හේතුව කොන්ක්‍රීට් වලට උපතින්ම තිබෙන හැකියාවක් තමයි සම්පීඩන ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීම. එයාට ආතන්න ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. ඒක නිසා තමයි මේ වගේ තැන්වලදී අපි අතිවැස්ම ටිකක් ලොකු කරලා දාන්නේ. හිතන්න විස්කම්භය මිලිමීටර් 10ක් වුණා කියලා 10 කම්බියක් දැම්ම කියන්නේ. එතකොට අතිවැස්ම ඉන්නේ 240යි මිලිමීටර්. මෙතනට දැම්ම කියන්නකෝ ඒ කම්බියම. මෙතන අතිවැස්ම 600යි. එතකොට 240 කියන්නේ මෙච්චර චුට්ටක් කියලා හිතුවාම 600 කියන්නේ මෙන්න මෙච්චරක් ඔය ගොඩක් කියලා හිතන්න. එතකොට මේව ගොඩක් තියලා මෙහෙම බැන්දම මෙයාව මෙහෙම නමන්න කරන්න අමාරුයි. හරිද? අන්න ඒකයි ඇදෙන තැන් වලට වැඩි දිග අතිවැස්මක් අපි යොදන්නේ. පැහැදිලිද? එතකොට 11 වෙනි එකට පිළිතුර අතිවැස්ම. හරියම ඊට පස්සේ කොන්ක්‍රීට් පුවරුවක වැරගැන්වුම් මෙදීම් පිළිබඳ පහත ප්‍රකාශ සලකන 12 වෙනි ප්‍රශ්නේ.
මම මේ ගැන චුට්ටි විස්තරයක් වාට දෙන්න. අපි කොන්ක්‍රීට් පුවරුවක් කියන්නේ ස්ලැබ් එකක්. ස්ලැබ් එකට ඇත්තටම අපි දාන්නේ ආතන්න ප්‍රත්‍යාබල සඳහා තමයි වැරගැන්වුම් කම්බි දාන්නේ. මෙයාට ස්ලැබ් එකකට පුළුවන් ව්‍යාකෘති ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීමේ හැකියාව එයාගේ පල්ල වැඩි නිසා. හරි. කෙසේ හෝ වේවා පුවරුවේ යට පැත්තට දැන් මෙහෙම ස්ලැබ් එකක් ගත්තම මෙහෙම ස්ලැබ් එකක් තියෙනකොට උඩින්නේ බර වැටෙන්නේ. එතකොට එයා මෙහෙම නැමෙන්න try කරනවා. මෙහෙම නැමෙනවා කියන්නේ යට පැත්ත ඇදීමකට හැවත් ආතතියකට ලක් වෙනවා. ඒක නිසා තමයි අපි වැරගැන්වුම් කම්බි ස්ලැබ් එකේ යට පැත්තට දාන්නේ. එතකොට මුලින්ම අපි ස්ලැබ් එකක් ගත්තම ස්ලැබ් එකේ කොට පැත්තට කියන කෙටි පරායනය, දිග පැත්තට දිගු පරායනය කියනවා. කම්බි ලේයර්ස් දෙකක් දානවා ස්ලැබ් එකකට. පළවෙනි ලේයර් එකේ නම වැරගැන්වුම් කම්බි ලේයර් එක. ඒක දාන්නේ කෙටි පරායනය අතට මෙන්න මෙහෙම. ඒක උඩින් විහිදුම් වැරගැන්වුම් කියලා තව වැරගැන්වුම් කම්බි සෙට් එකක් එයාගේ උඩින් දිග අතට දානවා. හරි. මේ තියෙන්නේ සැලැස්ම උඩින් බැලුවම පේන හැටි. අපි මේ පැත්තෙන් බැලුවම පේන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ ඒක. එතකොට මේ තමයි පළල අඩු පැත්ත. අර පැත්ත තමයි දිග පැත්ත මේ පැත්ත. හරි. එතකොට යටින්ම ඉන්නේ කවුද? ප්‍රධාන වැරගැන්වුම්. ඒක උඩින් ඉන්නේ කවුද? විහිදුම් වැරගැන්වුම්. ඒගොල්ලෝ මෙහෙම පේන්නේ. ඒසිනේ. එහෙනම් අපි බලමු උත්තර ටික. කැපිටල් A කෙටි පරායනයේ දිශාවට ප්‍රධාන වැරගැන්වුම් යොදයි. එක හරි. B දිග පරායනයේ දිශාවට විහිදුම් වැරගැන්වුම් යොදයි. එක හරි. C ප්‍රථමයෙන් කෙටි පරායනයේ දිශාවට ප්‍රධාන වැරගැන්වුම් යොදා ඊට උඩින් දිගු පරායනයේ දිශාවට විහිදුම් වැරගැන්වුම් දානවා. එකක් හරි. D පුවරුව සඳහා ආතතික වැරගැන්වුම් පමණක් ප්‍රමාණවත්. ඔව්. එසේනම් පිළිතුර අංක 5. හරි. ඊට පස්සේ තියෙන්නේ 13 කැන්ටිලීවර් කොන්ක්‍රීට් වලින් කරන ලද නිර්මාණයකට උදාහරණයක්. කැන්ටිලීවර් බීම් එකක් හෙවත් කැන්ටිලීවර් කොන්ක්‍රීට් එකක් කියන්නේ ඒ කොන්ක්‍රීට් එකේ එක පැත්තක් කොහෙට හරි ෆික්ස් කරලා තියෙන, ස්ථිරව සම්බන්ධ කරලා තියෙන, අනිත් පැත්ත ෆ්‍රී. හරිද? ඉතින් ඒ වගේ තියෙන උදාහරණ වන්නේ මෙතන අංක 1 පමණයි. 14 කොන්ක්‍රීට් පිළියෙල කර එමගින් නිර්මාණය කිරීම දක්වා වූ කාර්ය පිළිවෙල දැක්වෙනුයේ. අනිවාර්යයෙන්ම අපි මුලින්ම කොන්ක්‍රීට් එක මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක අදාළ තැනට ප්‍රවාහනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ අදාළ තැන කොන්ක්‍රීට් එක තැන්පත් කරන්න ඕනේ. අවසානයේ කොන්ක්‍රීට් එක ශක්තිමත් කිරීම සඳහා පදම් කිරීමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. පිළිතුර අංක 1. 15 කොන්ක්‍රීට් ප්‍රවාහනය කරනු ලබන ඔබ දැක ඇත. එසේ ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහනයේ යන්ත්‍රයේ කොන්ක්‍රීට් අඩංගු කොටස කරකැවෙනවා කියලා දැකලා ඇති. ඒකට හේතුව පිළිතුර වන්නේ ප්‍රවාහනයේදී සිදුවන විසංගමනය හෙවත් කොන්ක්‍රීට් එක තුල තියෙන අංශු වෙන්වීම වැළැක්වීමට. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒකේ අතුරු ප්‍රතිඵල විදියට කොන්ක්‍රීට් එකේ සවි වෙන ටයිම් එක චුට්ටක් අඩු කරගන්න පුළුවන්. අන්නේ දේවල් ටික හදා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ප්‍රධානම උත්තරේ විදියට ගන්න පුළුවන් අංක 2 15ට. 16 රූපේ දැක්වෙන තලාදේ වැරගැන්වුම් යොදා ඇති ආකාරයයි මෙහි AB මගින් හඳුන්වන්නේ මොකක්ද? මම වඩ ඉස්සෙල්ලත් මේ රූපේ විස්තර කරලා දුන්නා. එසේනම් ඒ විදියට ගන්න අපි හුදු ආවරණ හේවතර බැස්ම කියන එක. එතකොට මෙතන තිබෙන්නේ තලාදයක් නිසා ආතතික කම්බි තමයි උඩින් ගිහිල්ලා තියෙන්නේ. හරි. හරි ඊට පස්සේ එන්න 17 වෙනි ගානට කොන්ක්‍රීට් ව්‍යුහය වැරගැන්වීමේදී පරතර කුට්ටි බඳුනු ලැබේ. පරතර කුට්ටි කියන්නේ කවර් බ්ලොක්ස් කියන එක. එහෙම බඳීමේ අරමුණ තමයි අංක 4. වැස්මේ ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා. දැන් මේක නම් මේ ස්ලැබ් එකේ යට පැත්ත. අපි ස්ලැබ් එකේ යට පැත්තෙන් තමයි වැරගැන්වුම් කම්බි දාන්නේ. දානකොට ඒ වැරගැන්වුම් කම්බි මේ යට පෘෂ්ඨේ ගෑවෙන්න තියලා හරියන්නේ නැහැ. හරිද? අපි ස්ලැබ් එක හදනකොට යටට ලෑලිනේ ගහන්නේ. ඒකට ලෑලි උඩින් මේ වැරගැන්වුම් කම්බිය තියලා හරියන්නේ නැහැ. එතකොට අපි ඒ ලෑල්ලට වඩා යම් උසකින් වැරගැන්වුම් කම්බිය තියන්න ඕනේ. එතකොට ඒ ලෑල්ලත් වැරගැන්වුම් කම්බියත් අතර යම් පරතරයක් තියෙන්න ඕනේ. ඒකට වැස්ම කියලා කියනවා. ඒ වැස්මට ගැලපෙන කවර් බ්ලොක්ස් එකක් අපි මේ අතර තියන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන වැරගැන්වුම් මෙහෙම තිබ්බම විහිදුම් වැරගැන්වුම් මේක උඩින් යනවා. ඒ දෙකම මේ බ්ලොක් එක හරහා ඇතුලෙන් කම්බියක් ඇවිල්ලා තිනවා. ඒ කම්බිය මගින් මේ වැරගැන්වුම් කම්බි දෙකම එකට බැඳලා තියාගන්න පුළුවන්. හරි. ඒකට උත්තරේ 4. ඊට පස්සේ 18 වැසි ජලයේ බැස යන කාණුවක් මතු පිට ඇති කොන්ක්‍රීට් ලෑල්ලෙහි දික් අතට හරස්
කඩක රූපයක් දීලා තියෙන ඒ වැරගැන්වුම් යෙදිය යුතු නිවැරදි ආකාරය දක්වන රූපේ. එතකොට ඒ කාණු උඩින් දාන ලෑල්ල මම මෙහෙම ඇන්දම මේක උඩින් තමයි මිනිස්සු ඇවිදගෙන යන්නේ. එතකොට මේක මෙහෙම ඇදීමකට ලක් වෙන්න try කරනවා. දැන් යටපැත්ත ඇදෙනකොට යටපැත්තට අපි වැරගැන්වුම් දෙන්න දානවා. හරිද? එතකොට මේක දිග පැත්තට තමයි විහිදුම් වැරගැන්වුම් දාන්නේ. එතකොට එයාව පේන්න ඕනේ මෙන්න මේ විදියට. බෝල හරස්කඩ. ඊට පස්සේ ප්‍රධාන වැරගැන්වුම් එක්ක නා මෙහෙම යටින් යනවා. පළල අතට. කෙටි පරායනේ පැත්තට. ඒතර උත්තරේ 2. 19. ලින්ටල තැනීමේදී වැරගැන්වූ කොන්ක්‍රීට් භාවිතා කරන්න. ලින්ටලයක්. එතකොට ලින්ටල් දාන්න අපි සාමාන්‍යයෙන් දොරක්කෝ ජනේලයක්කෝ උඩින්. හේතුව වහල සහ මේ ජනේලට උඩින් තියෙන බිත්තිවල බර මේ ජනේලට නොදැනෙන්න තමයි අපි ලින්ටලේ කියන අයිටම් එක දාන්නේ. ඒ බර ලින්ටලේ උරාගෙන මේ දෙපැත්තේ තියෙන බිත්ති වලට බෙදලා දෙනවා. ඒකට අපි බලමු මොනවාද එන්නේ කියලා. ඒ ආතන්නේ වැරගැන්වුම් කම්බි මධ්‍ය තිරස් තලය ඔස්සේ ස්ථාපනය කරයි. තිරස් මැදෙන් යවන්නේ නැහැ. මෙහෙම මැදින් යවනවා කියලා කියන්නේ එහෙම යවන්නේ නැහැ. යට ලයින් එකෙන් තමයි යවන්න ඕනේ. හරිද? මෙහෙම නැමෙන්න try කරන නිසා. B ලින්ටලයට ඉහළින් නැති ගඩොල් බිත්තියේ බර ලින්ටරය හරහා විවෘත පෙදෙස් දෙපසට පැවරේ. මෙන්න බර මේ මැද හිස් තැනට දෙන්නේ නැතුව මේම දෙපැත්තෙන් බිත්ති වලට දෙනවා කියන එකයි අදහස. B හරි. C ලින්ටලේ නිර්මාණය කරන්නේ සරල ආධාරක අංකනයක් ලෙස. එන උත්තරේ 19ට 2. 20 වැරගැන්වූ කොන්ක්‍රීට් සෑදීමේදී භාවිතා කරන වැලි පිළිබඳ ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. සත්‍ය මොනවාද කියලා අහන්නේ. සාමාන්‍යයෙන් වැලි කියන අපි කියන්නේ සියුම් සමහර මිලිමීටර් සාමාන්‍ය සියුම් සමහර මිලිමීටර් 4.8ක දැලකින් හලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ගත්තම අපිට A කියන එක හරි කියලා ගන්න පුළුවන්. B වඩා රවුම් බවින් හා අඩු කෝණික බවින් යුක්ත වේ. ඒක වැරදි. රවුම් බවින් යුක්ත වෙන්න හොඳ නැහැ. හොඳ කෝණික බවක් තියෙන්න ඕනේ වැලිවල. දල සමහරයේ හිස්තැන් පුරවන පිරුම් ද්‍රව්‍යයක් යුතුය. දල සමහරයේ නැත්නම් රළු සමහරයේ කියන්නේ ගල්. ඒ ගල් අස්සට තමයි මේ වැලි ටික බහින්න ඕනේ නම් පුරවන ද්‍රව්‍යයක් විය යුතුයි. ඒක හරි. D ලවණ අඩංගු නොවිය යුතුයි අනිවාර්යෙන්ම. ඒකට පිළිතුර 4 වෙනි එක. 21 වැරගැන්වූ කොන්ක්‍රීට් කුළුණක දික් කඩක් රූපේ දැක්වේ. ඔයගලන්ට මේ රූපේ දීලා නැහැ. හරි මේ රූපේ ඔයගලන්ට දීලා නැහැ. මම ඒක අඳිනවා. ඔයගොල්ලෝ ඒක ඔයගලන්ගේ ටියුට් එකේ දාගන්න. මෙන්න තියෙන රූපේ මේකේ AB කවුද කියලා අහන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උඩහලු මේ ගිහිල්ලා තියෙන උඩහලු ස්ටිරප් කියලා කියනවා. ව්‍යාකෘති ප්‍රත්‍යාබලයට ඔරොත්තු දීම සඳහා අපි කණු වලට විශේෂයෙන්ම උඩහලු කියන එක්කෙනා පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අතිවැස්ම උත්තරේ 5 21ට. 22 පහත රූප අතුරින් ආතන්න ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීම සඳහා නිවැරදි ලෙස වැරගැන්වුම් දැක්වෙන රූපය. එතකොට 1 වැරදි 2 බෑ 3 බෑ 4 තමයි උත්තරේ 4. මේ 4 ඇඳලා තියෙන කැන්ටිලියෝ බීම් එකක්. එතකොට කැන්ටිලියෝ බීම් එක මෙහෙම තියෙනකොට කැන්ටිලියෝ බීම් එක එක පැත්තකට ෆික්ස් මේ පැත්ත ෆික්ස් මේ පැත්ත ෆ්‍රී. එතකොට බරක් මෙහෙම වැටෙනකොට එයා මෙහෙම නැමෙන්න try කරනවා. එතකොට උඩ පැත්තට තමයි වැරගැන්වුම් කම්බි දාන්න ඕනේ. ඉතින් එහෙම දාපු රූපයකට තියෙන්නේ 4 වෙනි එක. 23 කොන්ක්‍රීට් පදම් කරන්නේ ශක්තිමත් බව වැඩි කර ගැනීම එකක්. සුමට මතු පිටකුත් ලැබෙනවා පදම් කරාම. හැකිලීම් අඩු කර ගන්නත් පුළුවන් පදම් කරාම. වායු කුහර ඉවත් කර ගැනීම කියන එක නම් බෑ. තෙතමනේ රඳවා ගැනීම. ඇත්තටම ඔක්කොම එක වගේ තමයි පේන්නේ. නිවැරදිම උත්තරේ වෙන්නේ තෙතමනේ රඳවා ගැනීම. තෙතමනේ රඳවා ගැනීම. මම කිව්වා ජලයයි සිමෙන්ති අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාවදී අපි හීට් එකක් එළියට යනවා. ඒ හීට් එක එළියට යන්න උනොදී අපි තියාගන්න ඕනේ. එහෙනම් අපි කොයි වෙලෙත් මේ කොන්ක්‍රීට් එක තෙත් කර තියන්න ඕනේ. එතකොට තමයි ප්‍රතික්‍රියාව හොඳට වෙන්නේ. ඉතින් කාලයක් මෙහෙම තෙත් කරාම ඔටෝමැටික් මේ කොන්ක්‍රීට් එකේ ශක්තිමත් බව වැඩි වීමක් සිද්ධ වෙනවා. හරිද? එහෙනම් 23ට උත්තරේ 4. හරි ළමයි 24 වෙනි ගානත් හොඳ ප්‍රශ්නයක් මේ කොන්ක්‍රීට් සම්බන්ධයෙන් තියෙන. අපි චුට්ටක් ප්‍රශ්න කියව ගමු. අතින් සුසංහසනය කරන ලද කොන්ක්‍රීට් වල සම්පීර්ණ ප්‍රබලතාව ජල සිමෙන්ති අනුපාතයට අණුව වෙනස් වීම නිවැරදිව දැක්වෙන ප්‍රස්ථාරය. හරි ඒකට පොඩි තියරි එකක් තියෙනවා මම කියලා දෙන්නම්.
අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් ජල සිමෙන්ති අනුපාතය x අක්ෂයට y අක්ෂයට සම්පීර්ණ ප්‍රබලතාවය කියන්නේ වර්ග මිලිමීටර් නිව්ටන් කොච්චරද කියන එක ගත්තොත් එහෙම මම පොඩි උදාහරණ විදියට අංක ටිකක් දැම්මා ජල සිමෙන්ති අනුපාතය මෙහෙම මේ අතට වැඩි වෙනවා. සම්පීර්ණ ප්‍රබලතාවය 0 10 20 30 40 ඔම කියලා වැඩි වෙනවා කියලා ගමුකෝ අපි. එතකොට එහෙම ගත්තම ප්‍රස්ථාරය ඇඳෙන්නේ මෙන්න මෙහෙම. මේක තමයි ප්‍රස්ථාරය. හරි මේක තමයි ප්‍රස්ථාරයේ ජල සිමෙන්ති අනුපාතයත් එක්ක සම්පීර්ණ ප්‍රබලතාවය වෙනස් වෙන හැටි. නම් අර තේරෙන්න ඕනේ ජල සිමෙන්ති අනුපාතය වැඩි වෙනකොට සම්පීර්ණ ප්‍රබලතාවය අඩු වෙනවා. ජල සිමෙන්ති අනුපාතය වැඩි වෙනකොට සම්පීර්ණ ප්‍රබලතාවය අඩු වෙනවා. සම්පීර්ණ ප්‍රබලතාවය ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ ජල සිමෙන්ති අනුපාතය ගොඩක් අඩු වෙච්ච තැන. අපි මෙහෙම ගමු. ජල සිමෙන්ති අනුපාතය කියන්නේ ජලය බෙදීම සිමෙන්ති කියන එක. එහෙනම් ජලය බෙදීම සිමෙන්තියගේ 0.3ක් ආපු අවස්ථාවක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒකේ තේරුම අපි මෙහෙමත් ගමු. මෙතනටත් ජලය බෙදීම සිමෙන්ති 0.6ක් ආවා කියලා හිතන්න. තව අවස්ථාවක්. දැන් මෙතන අගයට වඩා මෙතන අගේ වැඩි. අගේ වැඩි වෙන්න නම් ඔයාලට තේරෙන්න ඕනේ අගේ වැඩි වෙන්නේ මේ ලවය වැඩි වුණොත් තමයි මෙතන අගේ වැඩි වෙන්නේ. ලවය වැඩි වුණොත් අගේ වැඩි. අගේ අඩු වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අගේ අඩු වෙන්න නම් හරය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතන අගේ අඩු වෙලා තියෙන්නේ සිමෙන්ති ප්‍රමාණය ඊටමත් වැඩි වෙලා තියෙනවා. සිමෙන්ති ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා දාපු ජලයට වඩා. ඒකයි 0.1 ගානක් එන්නේ. මෙතන හැටියට. ඊට පස්සේ මෙතන වෙලා තියෙන්නේ සිමෙන්ති ප්‍රමාණය මෙතන දාලා තිබ්බ සිමෙන්ති ප්‍රමාණයට වඩා අඩු සිමෙන්ති ප්‍රමාණය මෙතන තියෙන්නේ ජලය බලය යනකොට ටිකක් වැඩි. ඉතින් ජල සිමෙන්ති අනුපාතය වැඩි වෙනවා කියන්නේ සිමෙන්ති ටිකක් අඩු වෙලා ජලය ටිකක් වැඩි වෙනවා කියන එක. ඉතින් එහෙම වුණාම තමයි හොඳට සුසංහසනය කර ගැනීමේ පහසුව තියෙන්නේ. හරිද? හොඳට සුසංහසනය කර ගන්න පුළුවන්. එතකොට සම්පීර්ණ ප්‍රබලතාවය අඩු වෙන්න ගන්නවා. හරිනේ? සම්පීර්ණ ප්‍රබලතාවය අඩු වෙන්න ගන්නවා. දැන් සුසංහසනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් ඔයා දන්නවා. ඒ තමයි පෝක වයිබ්‍රේට් එකේවත් ගිල්ලුම් කම්පකයේ මගින් සුසංහසනය කරනවා. අනිත් එක තමයි අතින් සුසංහසනය කරන එක. එතකොට වයිබ්‍රේෂන් එකෙන් නැත්නම් ගිල්ලුම් කම්පකයෙන් වයිබ්‍රේට් කරනකොට සුසංහසනය කරනකොට මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාරය මෙහෙම එනවා එකපාරටම. හරි? මොකද වයිබ්‍රේෂන් එකෙන් හොඳට සුසංහසනය කරන්න පුළුවන් අතින් කරනවට වඩා. හරිද? ඒකයි ප්‍රස්ථාරය මෙහෙම ඉක්මනට උඩට නැගලා එන්නේ. දැන් අඩු ජල සිමෙන්ති අනුපාතයක් තුල ඔයාලට පේනවා අඩු කියන්නේ චූටි පරතරයක් ඇතුළත මේ පොඩි පරතරයක් ඇතුළත පොඩි ජල සිමෙන්ති අනුපාත පරතරයක් ඇතුළත ඉක්මනට සම්පීර්ණ ප්‍රබලතාවය ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජල සිමෙන්ති අනුපාතය වැඩි වෙනකොට ඊට පස්සේ මේ ප්‍රස්ථාරයට ආයෙ සෙට් වෙලා තියෙනවා. වැඩි වෙලා අඩු වෙනවා. අතින් සුසංහසනය කරන්න නම් අතින් සුසංහසනය කරනකොට ටිකක් ජල සිමෙන්ති අනුපාතය වැඩි අගයක් එන්න ඕනේ. ඒක තමයි ලේසි. ඒකේ ප්‍රස්ථාරය මෙහෙම ගිහිල්ලා තියෙන ටික. ගිහිල්ලා ආයෙ මෙතන සෙට් වෙලා. හරි. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ මේ තියරි එක්ක 4 වෙනි එක. අතින් සුසංහසනනේ. මෙහෙම ඉල්ල මෙහෙම වෙනවා කියලා අපිට ගන්න තියෙන්නේ. 4. හරි? 4 වෙනි එක. 25 හොඳට බලන්න. 25 වෙනි එක ගත්ත කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා රළු සමහරක වල පොදු ලක්ෂණය. රළු සමහරක කියන එක මිලිමීටර් 4.8ට වඩා වැඩි දැලකින් හලා ගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඒ වගේම පැතලි හැඩමුකුත් තියෙන්න බෑ. ඔක්කොම කෝණාකාර හැඩ තියෙන්න ඕනේ. ඒ වගේම මනාව ශ්‍රේණිගත කරලා තියෙන්න ඕනේ. එක එක කොන්ක්‍රීට් එකකට අපි එක එක සයිස් එකේ ගල් කැබලි තමයි පාවිච්චි කරන්නේ ගල් කැට. ජල අවශෝෂණ කතා මේතර මුකුත් නැහැ. මෙතන පිළිතුර වන්නේ අංක 2. 26. ඉදිකිරීම් කර්මාන්තයේදී විවිධ හැඩතල නිර්මාණය කිරීම සඳහා කොන්ක්‍රීට් ඉතා ප්‍රචලිත වීමට බලපාන කොන්ක්‍රීට් සතු ගුණාංගය. ඉදිකිරීම් කර්මාන්තයේදී අවශ්‍ය හැඩයන්ට හදා ගන්න පුළුවන් වෙන්නේ කොන්ක්‍රීට් සතු සුවිකාරීතාවය සුවිකාර බව නිසා. උත්තරේ 4. ඊට පස්සේ 27 වෙනි එකට අපි යමු. හරි.
ඊට පස්සේ 27 වෙනි ගාන ගත්තොත් එහෙම කොන්ක්‍රීට් තාක්ෂණයට අදාළ පහත ප්‍රකාශ කිහිපයක් දීලා තියෙනවා. කැපිටල් A. කොන්ක්‍රීට් බාල්කවල එක් කෙළවර පිහිටි බාල්කයේ දිගින් 3න් 1ක ප්‍රමාණයක දුරවලට ව්‍යාකෘති වැරගැන්වුම් එකිනෙක ආසන්න වේ දිය යුතුයි. හරි. ව්‍යාකෘති ප්‍රත්‍යාබලය කියන්නේ කොන්ක්‍රීට් වලට සාමාන්‍යයෙන් ඕනම කොන්ක්‍රීට් එකකට ව්‍යාකෘති ප්‍රත්‍යාබලයට රොතු දීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවට වඩා ලොකු ව්‍යාකෘති ප්‍රත්‍යාබලයක් බාහිරින් ලැබෙනවා නම් ඒ කොන්ක්‍රීට් එක විනාශ වෙනවා. එතකොට මොකද්ද මේ ව්‍යාකෘති ප්‍රත්‍යාබලය කියන්නේ? ව්‍යාකෘති ප්‍රත්‍යාබලය හේවා shear stress කියලා අපි කියන්නේ බලය බෙදීම වර්ගඵලයම තමයි. ඒ කියන්නේ මොකක් හරි වස්තුවකට බාහිරින් බලයක් දුන්නම එයා විරූපණයකට ලක් වෙනවා නම් එයාගේ හැඩය වෙනස් වෙන්න try කරනවා නම් එතන අනිවාර්යයෙන්ම ව්‍යාකෘති ප්‍රත්‍යාබලයකට ලක් වෙලා තියෙනවා. දැන් මෙහෙම මොකක් හරි බොක්ස් එකක් අරගෙන මෙන්න මේ අතට යම් බලයක් දුන්නම එයා සම්පීර්ණ ප්‍රබලතාවයකට තමයි ලක් වෙන්නේ. මේ වගේම එකකට මෙන්න මේ පැත්තෙන් සමාන්තරව යම් බලයක් දෙනවා නම් එයා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම වෙන්න try කරනවා. එයාගේ හැඩය වෙනස් කරනවා. ඉතින් ඔන්න ඕක සිද්ධ වෙන්නේ මොකක් හරි බලයක් දෙනවා. ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වර්ගඵලය තුල. හරිද? ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ හැඩ වෙනස් වීමකට තමයි අපි කියන්නේ ව්‍යාකෘති ප්‍රත්‍යාබලයක් නිසා. ඒක නිසා මේ කොන්ක්‍රීට් එක විරූපණය වෙන්න හදනවා. හරි. එතකොට මේ shear stress එක ගොඩක් වෙලාවට බලපාන්නේ කොන්ක්‍රීට් බාල්ක වලට කුළුණු වලට. ස්ලැබ් එකට නම් ව්‍යාකෘති ප්‍රත්‍යාබලය අවුලක් වෙන්නේ නැහැ. මොකද එයා පල්ල වැඩි නිසා එයාව මේ විරූපණයකට ලක් කිරීමේ හැකියාව ඉතාමත් අඩුයි. හරිද? ඉතින් අපි ස්ලැබ් එකකට නම් අපි හිතන්නේ ආතන්න ප්‍රත්‍යාබල ගැන විතරයි. හැබැයි කණු වලට බාල්ක වලට යනකොට අපිට මේ ව්‍යාකෘති ප්‍රත්‍යාබලය ගැන හිතන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල ව්‍යාකෘති ප්‍රත්‍යාබලය අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මම කණුවක් කියලා හිතන්නකො. මේ කණුවට උඩහළු දැම්මම ස්ටිරප් දැම්මම උඩහළු දැම්මම මේ ව්‍යාකෘති ප්‍රත්‍යාබලයට ඔරොත්තු දීමේ හැකියාවක් එනවා. ඒතකොට දැන් මේ වගේ බාල්කයකට දැම්මම මේක කියන්නේ බාල්කයක්නේ. මේ වගේ බාල්කයකට දැම්මම මේ දෙපැත්තෙන් තමයි ওই ව්‍යාකෘති ප්‍රත්‍යාබලයට ලක්වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ ලක් වෙන පැතිවලට අපි උඩහළු දානකොට මේ දාලා තියෙන උඩහළු දානකොට ඊටමත් ළඟින් තමයි දාන්නේ. මේ මැද හරිය ව්‍යාකෘතියට ලක් වෙන අඩු නිසා ඈතින් තමයි උඩහළු දාන්නේ. සාමාන්‍යයෙන් අපි දාන්න ඕනේ මේ මුළු දිගෙන් 3න් එකක් වගේ ප්‍රමාණයක් තමයි උඩහළු ලං කරලා දාන්න ඕනේ. පැහැදිලිද? මේක විභාගේ සාමාන්‍යයෙන් අහනම දෙයක්. හරි. එන්න B වලට වැරගැන්වුම් කම්බිවල දිග වැඩි කර ගැනීමේදී කම්බි මූට්ටු කිරීම සඳහා ප්‍රමාණවත් අමතර දිගක් තිබිය යුතුයි. එය අතිවැස්ම ලෙස හඳුන්වන එක වදන්නම දේ. දැන් අපි ඉගෙන ගත්ත දේ. එක හරි. නේත් හරි බීත් හරි. කොන්ක්‍රීට් මිශ්‍රණයක ජල හා සිමෙන්ති අතර අනුපාතයේ නිවැරදි බව තහවුරු කර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂාව බැහුම් පරීක්ෂාව කියලා අපි කියනවා. ජල හා සිමෙන්ති අතර අනුපාතයේ නිවැරදි බව නම් නොවේ. අපි බැහුම් පරීක්ෂාවත් ස්ලම් ටෙස්ට් එකෙන් කරන්නේ මේ කොන්ක්‍රීට් මිශ්‍රණයේ ජල අන්තර්ගතය වැඩිද අඩුද කියලා බලන එක. ඉතින් මෙතන අපිට උත්තර විදියට ගන්න වෙන්නේ අංක 4. 28 කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ගුණාත්මක බව රඳා පවතින සාධකයන් නොවන්නේ. හොඳට බලන්න. නොවන්නේ. අනිවාර්යයෙන් ගුණාත්මක බව රඳා පවතින සාධකයන් නොවන්නේ තැන්පත් කරනු ලබන ස්ථානය. 4. ස්ථාන අපිට වැඩක් නැහැ. 29. උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් වල සඳහන් ගුණාංගයක් නොවන්නේ කුමක්ද? උසස් තත්ත්වයේ හොඳ ගුණාංගයක් තමයි උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් එකේ හොඳ ගුණාංගයක් තමයි අසවිවර බව, ඝනත්වයක් තියෙන හොඳ ස්කන්ධය වැඩක් නෑ අපිට. ස්කන්ධය වැඩක් නෑ. ඒ අනිත් ඔක්කොම හොඳ කොන්ක්‍රීට් එක ගුණාංග. උත්තරේ 3 ස්කන්ධය කියන එක. 30 බලමු. කොන්ක්‍රීටය සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මැන ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම වන්නේ. අපි අමුද්‍රව්‍ය මැන ගැනීම සඳහා බර අණුව අපි අවශ්‍ය අමුද්‍රව්‍ය මැන ගන්නවා.
ඊළඟට පරිමාව අනුව අපි මැනගන්නවා. ඝනත්වය අනුව අපි මයිනේ නැහැ. ඒ වුණාම උත්තරේ ගන්න වෙන්නේ 4 වෙනි එක. හැදිලිද? හරිලම ඊට පස්සේ බලමු අපි 31 වෙනි ප්‍රශ්නය. එකණු දෙකණු 4 මිශ්‍ර අනුපාතය සහිත කොන්ක්‍රීටයේ සම්පීඩිතතා බලය කොච්චරද? ඒකට මේ වගුව උදව් කරගමු. කොන්ක්‍රීට් ශ්‍රේණි කීපයක් සිලබස් එකේ තියෙනවා. ඒ ශ්‍රේණි නම් කරන්නේ M15, M20, M25, M30 විදියට. M15 කියන ශ්‍රේණියක සම්පීඩිතය ශක්තිය වර්ග මිලිමීටරයට නිව්ටන් 15යි. මෙතන 15 නම් මෙතන 15යි. නම් 20 නම් 20යි, 25 නම් 25යි, 30 නම් 30යි. ඒ විදිහට තමයි යන්නේ. එතකොට M15 කොන්ක්‍රීට් එකක සිමෙන්ති වැලිගල් අනුපාතය 1:6. M20 නම් 1 2 4, M25 1 1/3, M30 1 1 2. හරි. හොඳට බලන්නේ වගුව දිහා වැදගත් එකක් විභාගයේ ප්‍රශ්න අහන එකක්. ඉතින් අපි බලමු M15 කොන්ක්‍රීට් එකක් යොදාගන්නේ මොන වගේ අවස්ථාවලටද කියලා. හරි. M15 කොන්ක්‍රීට් එක සාමාන්‍යයෙන් තනි කොන්ක්‍රීට් වලට එහෙම නැත්නම් කැට කොන්ක්‍රීට් වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ අත්තිවාරම් පාදේ සඳහා පාවිච්චි කරනවා. වැරගැන්වූ කොන්ක්‍රීට් සඳහාත් පාවිච්චි කරනවා. ඊට පස්සේ අත්තිවාරම් පතුල එහෙම නැත්නම් කැට කොන්ක්‍රීට් තට්ටුව ගෙබිම සඳහා පාවිච්චි කරනවා M15 කොන්ක්‍රීට් එක. හරි. ඊට පස්සේ බලමු M25 කොන්ක්‍රීට් එකක් පාවිච්චි කරන්නේ මොන අවස්ථාවලටද කියලා මේ දේවල් ලියා ගන්න මේ වගුව ගහගෙන මේ වගේ එකක් අපි පාවිච්චි කරන්නේ වැරගැන්වූ බාල්ක කුළුණු ලින්ටල සඳහා තමයි පාවිච්චි කරන්නේ M20 කොන්ක්‍රීට් එක. ඊළඟට M25 කොන්ක්‍රීට් එකක් පාවිච්චි කරන්නේ ජලය ගබඩා කරන ටැංගි සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම අධි භාර දරන ලොකු බරක් දරන කුළුණු සඳහා පාවිච්චි කරනවා M25 කොන්ක්‍රීට් එක. ඊට පස්සේ M30 කොන්ක්‍රීට් එක පාවිච්චි කරන්නේ අධි භාර දරන කුළුණු වලට. එතකොට අපි මොකද්ද කරන වැඩේ? කොතනට දාන කොන්ක්‍රීට් එකක්ද මොන වගේ ශක්තියක් දෙන්න ඕනේ කියන එක මත අපි තීරණය කරනවා මොන M කොන්ක්‍රීට් එකක්ද දාන්නේ කියලා. පැහැදිලිද? 31 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 1 2 4 නම් සම්පීඩිතතා බලය වර්ග මිලිමීටර නිව්ටන් 20යි කියන එක. හරි. ඊට පස්සේ 32 කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ගුණාත්මක බව සඳහා බලපාන සාධකයක් නොවන්නේ. මේ තියෙන දේවල් අතරින් බලපාන සාධකයක් නොවන්නේ වැරගැන්වුම් යොදා තිබීම කියන එක. 33 ජලය ගබඩා කරන ඉදිකිරීම් ජල ටැංකි සඳහා වඩා සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණය අනුපාතය වන්නේ M25 එක. ඒ කියන්නේ 1 1/3. ඊට පස්සේ 34 වැලි වෙනුවට විකල්පය ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වන්නේ මේ අතරින් නම් ගල් කුඩු කියන එක. 35 මහා පරිමාණ ඉදිකිරීම් වලදී යාන්ත්‍රිකව සුසංහසනය කිරීමට යොදා ගන්නා කම්පකයක් වන්නේ. එතකොට අභ්‍යන්තර කම්පකයටම තමයි අපි ගිල්ලුම් කම්පකය කියලාත් කියන්නේ. හැඩයම් කම්පක, පෘෂ්ඨික කම්පක කියලා යාන්ත්‍රිකව සුසංහසනය කරන ක්‍රම තියෙනවා. ඉතින් එහෙම ගත්තම මේ සියල්ලම නිවැරදි. හරි. ඊට පස්සේ ඇතුළත මිනුම් 4000 3000 වූ කාමරයක. ඇතුළත මිනුම් 4000 3000 වූ කාමරයක ඝනකම මිලිමීටර් 150ක් වූ කොන්ක්‍රීට් පුවරුවක වැරගැන්වීම යොදා ඇති ආකාරය නිවැරදිව. එතකොට පුවරුව ගණන් ආතන්න ප්‍රත්‍ය බලවට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන්න ඕනේ මේ කොන්ක්‍රීට් එකේ යටින් තමයි වැරගැන්වීම් කම්බි යන්න ඕනේ. එතකොට මේ තියෙන කෙටි පරායනය, මේ තියෙන දිගු පරායනය. එහෙනම් කෙටි පරායනය අතට තමයි අපි ප්‍රධාන වැරගැන්වීම් දාන්නේ. විහිදුම් වැරගැන්වීම් මේ අතට දාන්නේ. මෙහෙම. එතකොට අරස් කඩක් බැලුවම මේ විදිහට තමයි පේන්නේ. එතකොට මේක දීලා තියෙනවා 3000 3000 4000 කියලා. ඉතින් එහෙම ගත්තම තුන්වෙනි පිළිතුර තමයි අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. මොකද මේ කෙටි පරායන අතර තමයි පේන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ 37ට එන්න වැරගැන්වුම් කොන්ක්‍රීට් එක කුළුණක ප්‍රධාන වැරගැන්වුම් සම්බන්ධ කිරීමේදී නිවැරදි ප්‍රායෝගික ක්‍රමය. මේ අතරින් හරි උත්තරය අංක 2 හේතුව තමයි අනිත් සෑම තැනකදීම වැස්ම
වෙනස් වෙලා තියෙනවා. ඉතින් දෙවෙනි අවස්ථාවේ පමණයි වැස්ම එක විදියට තියෙන්නේ. හරි. දැන් මේ විදි අවස්ථාව ගත්තම මේක නම් කණුවේ පිටත පෘෂ්ඨය කම්බියත් පිටත පෘෂ්ඨයත් අතර තියෙන වැස්ම මේක හැම තැනකදීම සමානයි දෙපැත්තට. අනිත් හැම එකකම දීලා තියෙන උත්තරවල අනිත් හැම එකකම වැස්ම වෙනස් වෙනවා. 38 ගොඩනැගිලි වල විවර කොටස් තැනීමේදී ලින්ටර තබනු ලැබේ. ලින්ටර තැබීමේ අවශ්‍යතාවය වන්නේ මේ අතරින් උත්තරේ අංක 2 විවරයට ඉහළින් නැති බිත්ති කොටස රඳවා තැබීම හා එහි බර දරා සිටීම. කොට ජනේලයක් වගේ හදනකොට ඒ කුඩින් අපි මේම ලින්ටරයක් දානවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ උඩ බිත්ති කොටසේ බර මේ ජනේලයට නොදැනෙන්න. ඒ සඳහා තමයි මේ ලින්ටරේ දාන්නේ. ඊට පස්සේ ඒ බර ලින්ටරේ උරාගෙන මේ දෙපැත්ත බිත්ති වලට බෙදලා දෙනවා. ඒකට උත්තරේ අංක 2. 39 කොන්ක්‍රීටය සුසංහසනය කිරීමේ අවශ්‍යතාවය වන්නේ උත්තරය අංක 4 කොන්ක්‍රීටය තුළ ඇති වායු කුහර ඉවත් කර ගැනීම. 40 වෙනි ප්‍රශ්නය. කොන්ක්‍රීටය පදම් කිරීමේ කාර්ය සිදු කරන්නේ කෙසේද? උත්තරේ අංක 1 පදම් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කොන්ක්‍රීටය මතු පිට ජල ස්තරයක් දවස් 28ක් යනතෙක් පවත්වා ගැනීම. හරි. ඒක තමයි හොඳට සිමෙන්ති සහ ජලය අතර ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ 41 විශාල ඉදිකිරීම් වලදී පදම් කරනු ලබන කාල සීමාව වන්නේ විශාල ඉදිකිරීම් වල දින 21ත් 28ත් අතර තමයි පදම් කරන්නේ. 42 කොන්ක්‍රීට් පදම් කිරීමේ ක්‍රමවේදයක් නොවන්නේ උත්තරේ 4 ඉටි කොළ වලින් ආවරණය කරන්නේ අපි ඒක වැරදි. ඉතින් පදම් කරන අනිත් ක්‍රමවේද තමයි 1 2 3 5 කියන දේවල් ටික 4 අපි යොදාගන්නේ නැහැ. 43 ගිල්ලුම් කම්පයක් භාවිතා කිරීම පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. කැපිටල් A කම්පකයේ කොන්ක්‍රීටයේ තප්පර 1.15ත් අතර කාලයක් තුල ගිල්වා තියන්න ඕනේ. ඔව්. ඒ වගේ කාලයක් තමයි ගිල්වලා තියන්න ඕනේ. ඊට අඩුවෙන් තියන්නෙත් නැහැ. වැඩියෙන් තියන්නෙත් නැහැ. වැඩිපුර කම්පණයට වාජනය කිරීමේ විසංගමනය වෙනවා. ඔව්. ඕන්ට වඩා සුසංහසනය කරොත් පාරංශු යට යන්න try කරනවා. C පෙඟවුම් කම්පක විදුලියෙන් පමණක් ක්‍රියා කරයි. පෙඟවුම් කම්පක කියන්නේ ගිල්ලුම් කම්පකමයි. ඒවා විදුලියෙන් පමණක් නෙමෙයි ඩීසල් වලින් නුත් වැඩ කරනවා. එතකොට පිළිතුර 4 වෙනි එක A සහ B පමණයි නිවැරදි. ළමයි අපි 44 වෙනි ප්‍රශ්නේ බලමු. පෘෂ්ඨික කම්පකය යොදා ගැනීමෙන් සුසංහසනය කරනු ලබන්නේ. පෘෂ්ඨික කම්පකය කියන්නේ සුසංහසනය කරන එක යාන්ත්‍රික ක්‍රමවේදයක්. එතනදි කරන්නේ සාමාන්‍යයෙන් සලාදාසක් දුන්නොත් මෙහෙම මේසයක් තියෙනවා. අපිට හදා ගන්න ඕනේ කොන්ක්‍රීට් හැඩය මොකක්ද? ඒකට ගැලපෙන අච්චුවක් තියෙනවා. ඒකට අපි කොන්ක්‍රීට් පුරවන්න ඕනේ. ඊට පස්සේ මේ මේසේ කකුල් හතරට වයිබ්‍රේට් වෙන විදියට තමයි හදලා තියෙන කකුල් හතර. හරි. එතකොට කොන්ක්‍රීට් එක මේකට දැම්මම අපි ස්විච් එක ඔන් කරපු ගමන් මේ මේසේ වයිබ්‍රේට් වෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ දාපු කොන්ක්‍රීට් එක සුසංහසනය වෙනවා. පැහැදිලිද? එතකොට 44ට උත්තරේ අංක 4. 45 නාමික මිශ්‍රණ අනුපාතයක් කියන්නේ තුන්වෙනි එක. සරල අනුපාතයක් මිශ්‍රණයේ සංඝටක වල ප්‍රමාණයන් දැක්වීම තමයි නාමික මිශ්‍රණය කියලා කියන්නේ. 46 කොන්ක්‍රීට් මිශ්‍රණයක ශ්‍රේණීන් අදහස් වන්නේ M15 M20 M25 කියන ශ්‍රේණී අදහස තමයි උත්තරේ අංක 2. දින 28කදී කොන්ක්‍රීට් සතු සම්පීඩ්ඩ ප්‍රබලතාවය තමයි අපි එතනින් කතා කරන්නේ. 47 ගොඩනැගිල්ලක කොන්ක්‍රීටය දින 28කට පසු නිරීක්ෂණය කිරීමේදී එහි මතුපිට ඉදිතැලීම් දක්නට ලැබිලා තියෙනවා. මෙයට හේතු විය හැක්කේ කොන්ක්‍රීටය හොඳින් සුසංහසනය නොවීම, නියමිත ප්‍රමාණයට වැරගැන්වු නොයෙදීම, නිසි පතන් නොකිරීම, ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය යොදා ගැනීම, මිශ්‍රණයේ ජල අනුපාතය වැඩි වීම. මෙතනදී අපිට උත්තර දෙකක් හිතන්න පුළුවන්. ඒ තමයි 3 වෙනි එකත් 5 වෙනි එකත්. ඉතින් දින 28කදී කිව්වම අනිවාර්යයෙන්ම උත්තරේ එන්න ඕනේ අංක 3 නිසි පරිදි පදම් නොකිරීම. 48 කොන්ක්‍රීට් බැහුම් පරීක්ෂාවට අවශ්‍ය උපකරණ. මම ස්ලම් ටෙස්ට් එක ගැන ඔයගලන්ට කියලා දුන්නා කොන්ක්‍රීට් පාඩමේ.
ඉතින් ස්ලම් ටෙස්ට් එකේදී අපි යොදා ගන්නවා කේතු ජින්නකය කියන එක. කේතු ජින්නකය කියන එක. මේ වගේ බාල්දියක් කියලා හිතන්නකො. මෙතනත් හිස් මෙතනත් හිස්. හරි. ඊට පස්සේ අපි කරන වැඩේ මේ වගේ ජින්නකයක් අරගෙන අපි බැහුම් තලයක් උඩ මෙයාව තියෙනවා. බැහුම් තලයක් උඩ මෙයාව තියෙනවා. මේ බැහුම් තලයක් උඩ තියෙනවා. මේ බැහුම් තලය මිලිමීටර් 500 සයිස් එකක්. ඊට පස්සේ අපි කරන වැඩේ මේකේ මෙන්න මේ කටේ විස්කම්බය මිලිමීටර් 200ක් වෙනවා. මේ කටේ විස්කම්බය මිලිමීටර් 100ක් වෙනවා. හරි මේක මිලිමීටර් 300ක් උසයි. 300ක් උසයි. මිලිමීටර්. ඊට පස්සේ අපි අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණය පොඩ මේකේට පුරවනවා. සාමාන්‍යයෙන් මේකේ උසෙන් 3 එකක් ප්‍රමාණයකට විතර කොන්ක්‍රීට් පුරවලා මෙතනදී අපි යොදා ගන්නවා කෙටීම් දණ්ඩ කියලා දණ්ඩක්. යකඩ කූරක් කියලා හිතන්න. ඒකෙන් ඊට පස්සේ මේ කෙටීම් දණ්ඩ මගින් 25 වතාවක් අපි කොටන්න ඕනේ. ඊට පස්සේ ආයි පාරක් කොන්ක්‍රීට් ටිකක් දානවා. ආයි 25ක් කොටනවා. ඔය විදියට කටගාවට එනකම් අපි ඔක හදා ගන්න ඕනේ. හදාගෙන හිමීට මෙයාව මෙහෙම උස්සන්න ඕනේ. ඉස්සුවම ගෝම් පිට්ටුව වගේ හැදෙනවා කොන්ක්‍රීට් එක. ඉතින් කොන්ක්‍රීට් එක හොඳ කොන්ක්‍රීට් එකක් වෙන්න නම් එහෙම නැත්නම් මේ මිශ්‍රණයේ ජලය අවශ්‍ය ප්‍රමාණයට තිබ්බාද කියලා අඳුනගන්න නම් සාමාන්‍යයෙන් මේක ඉස්සුවම කොන්ක්‍රීට් එක මෙහෙම වැටිලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ තියෙන කේතු ජින් එකේ මේ තිබ්බ උසනේ. එතකොට මේක තමයි අපි අවසානයේ අපිට හම්බෙච්ච උත්තරේ කියලා හිතන්න. එතකොට බැහුම් උස කියලා කියන්නේ මේ අවසාන කොන්ක්‍රීට් එකේ උසත් කේතු ජින් එකේ උසත් අතර තිබෙන පරතරය තමයි බැහුම් උස කියලා අපි කියන්නේ. ඉතින් අපි කරන වැඩේ මේ කේතු ජින් එකේ අරගෙන දැන් මේක උස්සලා ගත්තානේ. දැන් මේ වගේ හැඩයක් ආවනේ. ඊට පස්සේ මේ කේතු ජින් එකේ අනිත් පැත්ත හරවනවා. හරවලා කෙටීම් දණ්ඩ අරගෙන මේ අතට තියෙනවා. මෙහෙම තියෙනවා. තියලා අඩි රූල අරන් මෙහෙම උසමයි. කොච්චරද කියලා. ඉතින් කොන්ක්‍රීට් එකෙන් කොන්ක්‍රීට් එකට කොන්ක්‍රීට් ශ්‍රේණියට මේ ස්ලම් උසවල් බැහුම් උසවල් අපිට දීලා තියෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළව ඒ දේවල් දීලා තියෙනවා. ඉතින් ඒකට ගැලපෙනවද කියලා අපි බලන්න ඕනේ. ඉතින් මේ උසවල් එක එක විදියට එනවා. මේ හැඩේ වෙනස් වෙනවා එක එක විදියට. ඉතින් අපි ඒවා කොන්ක්‍රීට් පාඩමේදී ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මේ බැහුම් පරීක්ෂාවේදී අපට අවශ්‍යම උපකරණ තමයි මේ අතරින් අංක 2 කේතු ජින්නකය, කෙටීම් දණ්ඩ, කෝදුව. අනිවාර්යෙන්ම ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ 49 කොන්ක්‍රීට් වල ආතතික ශක්තිය සම්පීර්ණ ශක්තියෙන් ආසන්න වශයෙන් 4න් එකක් තමයි තියෙන්නේ. හරි. ඒකට සම්පීර්ණ ශක්තිය උපතින්ම කොන්ක්‍රීට් එකට තියෙන එක ගොඩක් තියෙනවා. ආත්තික ශක්තිය නම් චුට්ටයි තියෙනවා. 50 වෙනි ප්‍රශ්නේ. කොන්ක්‍රීට් එක ආතන්නේ ප්‍රත්‍යාබලය යෙදෙන ස්ථානයන් සඳහා අවම අතිවැස්ම කම්බියේ විස්කම්බයෙන් මං කිව්වා ආතන්න ප්‍රත්‍යාබල යෙදෙන තැනකට නම් අපි අතිවැස්ම දාන්න ඕනේ කොච්චරද? 60 d ප්‍රමාණයක්. විස්කම්බිය වගේ 60 ගුණයක අතිවැස්මක් දාන්න ඕනේ. එහෙම ගත්තම උත්තරේ 4. 51. කැන්ටිලීව සඳහා වැරගැන්වුම් කම්බි යොදන ආකාරය වන්නේ. ඉතින් කැන්ටිලීව එකක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ එකක්. කැන්ටිලීව එකක් කියන්නේ කැන්ටිලීව බීම් එකක්. ඒතකොට එක පැත්තක් ෆික්ස් එක පැත්තක් ෆ්‍රී. ඉතින් බර වැටෙනකොට මේ පැත්ත ඇදීමකට ලක් වෙන නිසා උඩ පැත්තෙන් තමයි වැරගැන්වුම් කම්බි දාන්නේ. ඉතින් උඩ පැත්තෙන් දාපු ඒවට උත්තර ඉන්නේ 2යි 4යි. 2යි 4යි 5යි. ඊට පස්සේ මේ තියෙන කැන්ටිලීව එකේ 3D පෙනුමක් මේ ඇඳලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැත්ත පල්ල අඩුයි, මේ පැත්ත දිගයි. එහෙනම් දිග අතර තමයි අපි විහිදුම් වැරගැන්වුම් දාන්නේ, ප්‍රධාන වැරගැන්වුම් මේ අතර දාන්නේ. එතකොට අපිට පේන්න ඕනේ මෙහෙම කැපුවම ප්‍රධාන වැරගැන්වුම් මෙහෙම ගිහිල්ලා විහිදුම් වැරගැන්වුම් මෙහෙම ගිහිල්ලායි අපිට පේන්න ඕනේ. ඉතින් එහෙම රූපයකට තියෙන්නේ 4 වෙනි එක. 5 ගන්න බෑ. 5 මොකද වෙලා තියෙන්නේ? ප්‍රධාන වැරගැන්වුම් එක්කන උඩට ගිහිල්ලා පේන විදියට. හරියමයි. ඊට පස්සේ අපිට තියෙන්නේ 52 වෙනි ගාන. පෙරවාත්තු කොන්ක්‍රීට් වාසියක් වන්නේ. පෙරවාත්තු කියන්නේ ඒ කොන්ක්‍රීට් එක අදාළ සයිට් එකේ නෙමෙයි හදන්නේ.
වෙන කොයි හරි තැනක හදලා තමයි සයිට් එකට අරන් එන්නේ. හරිද? අන්න ඒවට තමයි පෙරවාත් කොන්ක්‍රීට් කියලා කියන්නේ. ඉතින් එහෙම කිරීමේ වාසියක්, එහෙම කොන්ක්‍රීට් හැදීමේ වාසියක් තමයි අවශ්‍ය හැඩයට ඉතා ඉක්මනින් සකස් කරගත හැකි වීම. තමයි මෙතන තිබෙන දීලා තියෙන උත්තර වලින් ගැළපෙනම උත්තරේ වන්නේ. ඊට පස්සේ 53 වැරගැන්නුම් ආතන්‍ය ප්‍රත්‍යාබලයට ලක්කොට පසුව කොන්ක්‍රීට් දමන්නේ කුමන වර්ගයේ කොන්ක්‍රීට්ද? ඒ කියන්නේ වැරගැන්නුම් කම්බි ටික මෙහෙම ඇදලා වැරගැන්නුම් ටිකක් මෙහෙම ඇදලා දැන් කොන්ක්‍රීට් එක හදන්න ඕන කරන අච්චුව මේක කියලා හිතන්න. මේක කියලා හිතන්නකො අච්චුව. දැන් වැරගැන්නුම් කම්බි තමයි මුලින්ම අදින්නේ. ඇදලා ඒගොල්ලොම දෙපැත්තෙන් අදිනවා යම් ආතන්‍ය ශක්තියක් ගබඩා වෙන්න. දෙපැත්තෙන් අදිනවා. ඒ කම්බි ඒ සඳහා අපි ඔය දංගර වාහනේ කම්බි නෙමේ පාවිච්චි කරන්නේ වෙනම කම්බි జాතියක් පාවිච්චි කරනවා. ඒ කම්බි ඇද්දම දෙපැත්තට ඇද්දම මේකේ තුල ආතන්‍ය බලයක් ගබඩා වෙනවා. ඊට පස්සේ තමයි අපි කොන්ක්‍රීට් දාලා සාමාන්‍ය විදිහට හදාගන්නේ. මේකත් මේ જાතියේ කොන්ක්‍රීටුත් අපි පෙරවාතු කොන්ක්‍රීට් ගණයටයි අයිති වෙන්නේ. එහෙම ගත්තම පිළිතුර වන්නේ පෙර ආතතිකරණ කොන්ක්‍රීට් කියන එක අංක 3. 54 ගමු. කොන්ක්‍රීට් දමා පසුව වැරගැන්වුම් කම්බි ආතන්‍ය ප්‍රත්‍යාබලයට ලක් කරයි. ඒවට කියන්නේ පසු ආතති. පසු ආතතිකරණ කොන්ක්‍රීට්. 55 ඉදිකිරීමක් ඉතා ඉක්මනින් සිදු කරගත හැකි වේ. අවශ්‍ය පලංචි ප්‍රමාණය අඩුයි. මනා නිමාවක් සහිත පෘෂ්ඨයක් ලබා ගත හැකිය. ඉතින් මේ කියන දේවල් අඩංගු වෙන්නේ පෙරවාතු කොන්ක්‍රීට් වලට. ඒ පෙරවාතු කොන්ක්‍රීට් වලට ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්. පලංචි මුකුත් ඕන වෙන්නේ නැහැ. පලංචි ගහගෙන වැඩ කරන්නේ. ඊට වගේම හොඳ ක්වොලිටි කොන්ක්‍රීට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඉතින් මේ දේවල් උස්සගෙන ඇවිල්ලා අපේ සයිට් එකේ තැම්පත් කරන්න තමයි. 56 කුළුණක් සඳහා වැරගැන්වුම් යොදන ආකාරය. හරි මෙන්න මේ විදිහට තමයි අපි කුළුණක් සඳහා වැරගැන්වුම් දාන්න ඕනේ. මුලින්ම ප්‍රධාන වැරගැන්වුම් යනවා, ඊට පස්සේ විහිදුම් වැරගැන්වුම් යනවා, ඊට පස්සේ කණුව සඳහා යන වැරගැන්වුම. දැන් සාමාන්‍යයෙන් නම් කණුවකට වැරගැන්වුම් කම්බි 4ක් යනවා. ඉතින් අපි පැති පෙනුමක් බැලුම අපිට පේන්නේ කම්බි දෙකයි. ඒ දෙක තමයි තියෙන්නේ. ඒ කම්බි ලං වෙන එක නවත්ත ගන්න, ඒ වගේම ව්‍යාකෘති ප්‍රත්‍යාබලයට ලක්වීම නවත්ත ගන්න අපි උඩහලු යොදනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක තමයි උත්තරයේ අංක 3. පෙරදි කොන්ක්‍රීට් වල අවාසිය. පෙරදි කොන්ක්‍රීට් කියන්නේ වෙන තැනක හදලා කියන කොන්ක්‍රීට්. ඉතින් ඒ වගේ කොන්ක්‍රීට් වල තියෙන අවාසියක් තමයි විශේෂ යන්ත්‍රෝපකරණ හා පූර්ණ ශිල්පීන් අවශ්‍ය වෙනවා මේ වැඩේට. ඉතින් ඒක ඇත්තම අවාසියක්. 58 මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් පෙර සයවීමේ කාලයට පෙර ප්‍රවාහනය කර තැන්පත් කරන්න ඕනේ. කොන්ක්‍රීට් තැන්පත් කිරීමට පෙර අච්චුව හෝ සැටලීම හොඳින් තෙමන්න ඕනේ. අදාළ අච්චුව කොන්ක්‍රීට් දාන්න කලින් අපි හොඳට තෙමලා තියන්න ඕනේ. එහෙම තෙමලා තිබ්බම විශේෂයෙන්ම ලී තෙමලා තිබ්බම අර කොන්ක්‍රීට් එකේ තියෙන ජලය උරා ගැනීම නවතිනවා. B සැටලීමේ හෝ අච්චුව හොඳින් තෙමාගත් පසු සිමෙන්ති ගෑම. එහෙම කරන්නේ නැහැ අපි. ඒකට B වැරදි. C කොන්ක්‍රීට් වියලීමෙන් පසු පහසුවෙන් ගලවා ගත හැකි වෙන ලෙස සැටලීම හෝ අච්චුව නිපදවන්න. අනිවාර්යයෙන්ම ගලව ගන්න පුළුවන් වෙන්න ඕනේ, නැත්නම් බඩුම තමයි. හරි. D කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී අඩි 4කට වඩා ඉහළ සිට හැලීම නොකළ යුතුයි. අනිවාර්යයෙන්ම අඩි 4කට වඩා උඩ ඉඳන් දාන්න හොඳ නැහැ. විසංගමණය වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම කරන්න යන්නේ නැහැ. එහෙම ගත්තම උත්තරය අංක 3 ACD පමණයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ එන්නේ රචනා ප්‍රශ්න වලට හොඳ ප්‍රශ්න ටිකක් තිබෙනවා. අපි ඒ දේවලුත් තවලුවට දාගමු. රචනා ගැටළු වල අංක 1ට එමු. සිසුන් කණ්ඩායමක් විසින් සකස් කළ කොන්ක්‍රීට් කුළුණක සැටලීම කියන්නේ හැඩයම කියලා අපි කියන්නේ දී වලින් ගහන්නේ. අන්න ඒක ඉවත් කරනකොට කොන්ක්‍රීට් එක කඩා වැටෙනවා. එහි මතු පිට පෘෂ්ඨයේ මීවදාකාර සිදුරු සහිත නිවාවකුත් දක්නට ලැබෙනවා. ප්‍රශ්න අංක 1. හැඩයම ඉවත් කිරීමේදී කොන්ක්‍රීට් එක කැඩී යාමට හේතු තුනක්. කැඩියන්න එක හේතුවක් තමයි හරියට සැටලීම සෙට් කරලා නැහැ. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් නිවැරදි ආකාරයට නිවැරදි ක්‍රමවේදයට සැටලීමේ සම්බන්ධ කරන මෙත. ඒකට ගැලවෙනකොට ඔය දේ වෙන්න පුළුවන්. ආයෙ වෙන්න පුළුවන් හේතුවක් තමයි නිවැරදි ලෙස සුසංහසනය සිදු කරලා නැහැ. නිවැරදි ලෙස සුසංහසනය කළා නැහැ. ආයෙ වෙන්න පුළුවන් හේතුවක් තමයි නිවැරදි මිශ්‍රණ අනුපාත භාවිතා කළා නැහැ. ඔන්න ඔය දේවල් නිසා
කොන්ක්‍රීට් එක කඩා වැටෙන්න පුළුවන්. රෝමිලකන් 2. කොන්ක්‍රීට් පෘෂ්ඨයේ මීවැද වැනි සිදුරු ඇතිවීමට හේතු 3ක්. ඒක තමයි සුසංහසනය නිවැරදි ලෙස සිදු කළ නැහැ. ජල ප්‍රමාණය වැඩි. නිවැරදි මිශ්‍ර අනුපාත භාවිත කරනවා. රෝමිලකන් 3. කොන්ක්‍රීට් යෙදීම වඩා සාර්ථකව ගුණාත්මක සිදු කිරීමට මැනීමේ සිට කොන්ක්‍රීට් පදම් කිරීම දක්වා පියවර 7ක් පසු කරන්න ඕනේ. මොකද්ද පියවර 7? මුලින්ම කරන්න ඕන දේ තමයි අමුද්‍රව්‍ය තෝරා ගන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය අමුද්‍රව්‍ය මැන ගන්න ඕනේ. මැන ගන්න ඕනේ. ඊට පස්සේ මේ මැනගත් අමුද්‍රව්‍ය නිවැරදි ආකාරයට මිශ්‍ර කරන්න ඕනේ. එහෙම ඊළඟ පියවර. එහෙම මිශ්‍ර කරපු ඒ අමුද්‍රව්‍ය සෙට් එක ප්‍රවාහණය කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රවාහණය කරලා නිවැරදි ආකාරයට තැම්පත් කරන්න ඕනේ කොන්ක්‍රීට් එක. තැම්පත් කරයින් පස්සේ ඒ කොන්ක්‍රීට් සුසංහසනය කරන්න ඕනේ. ඊට පස්සේ අවසාන පියවර විදියට කොන්ක්‍රීටය පදම් කිරීම සිද්ධ කරනවා. ඔන්න පියවරවල් 7 කිව්වා. හොඳට මතක තියාගන්න ওই ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඊට ඔබ සඳහන් කළ එක් එක් පියවරේ වඩා සැලකිලිමත් විය යුතු කරුණු දෙක බැගිල්ලියයි. හරි දැන් අපි ගත්තොත් එහෙම මුලින්ම කරේ අමුද්‍රව්‍ය තෝරාගත් එක තමයි මුලින්ම කරේ. ඒතකොට අමුද්‍රව්‍ය තෝරා ගන්නකොට නිවැරදි ශ්‍රේණියට අයිති එහෙම නැත්නම් අමුද්‍රව්‍ය තෝරා ගන්නකොට ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය තෝරා ගන්න ඕනේ. ඒ කොන්ක්‍රීටයට ගැළපෙන සයිස් එකේ අමුද්‍රව්‍ය කියන්නේ විශේෂයෙන්ම ගත්තොත් අපි මෙටල් ගත්තොත් එහෙම ගල් කැට ගත්තොත් කොන්ක්‍රීට් එකෙන් කොන්ක්‍රීට් එකට ශ්‍රේණියට ගල් කැටේ සයිස් එක වෙනස් වෙනවා. ඒ ගැළපෙන ප්‍රමාණය අපි තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න බෑ, ලවණ ගති තියෙන්න බෑ. පැහැදිලිද? හරි. අමුද්‍රව්‍ය මැන ගන්නකොට අනිවාර්යයෙන්ම ඒ අදාළ කොන්ක්‍රීටයට ගැළපෙන අනුපාතය පාවිච්චි කරන්න ඕනේ. බර අණුව වෙන්න පුළුවන්, පරිමාව අණුව වෙන්න පුළුවන්. එතකොට මේ මැනගද්දිත් නිවැරදි ආකාරයට මැන ගන්න ඕනේ. අඩුවෙන් මයින්නත් බෑ. ඒතකොට හරියට ගණන් කරලා මේ දේවල් මයින්න ඕනේ. විශේෂයෙන්ම ආමාන පෙට්ටියෙන් මයින්නකොට හරියට ගණන් කරලා දාන්න ඕනේ. ඉතින් ওই දේවල් ටික තමයි අපි හිතන්න ඕනේ මැන ගන්නකොට. මිශ්‍ර කරද්දී වැදගත්ම දේ තමයි ජලය කොච්චරක් දාන්න ඕනද කියන එක. ජලය කොච්චරක් දාන්න ඕනද කියන එක තමයි වැදගත්ම එක. එතකොට ජලය අඩු වෙනුත් දාන්න බෑ, වැඩි වෙනුත් දාන්න බෑ. හරි ප්‍රමාණයේ ජලය දාන්න ඕනේ. ඒක ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් මික්ස් කරනකොට සියල්ල මික්ස් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. විසංගමනය අසංයෝගිතා සිදු නොවන ලෙස වැඩේ සිද්ධ කරගන්න ඕනේ. අදාළ මිශ්‍රණය ප්‍රවාහනය කරනකොට අනිවාර්යයෙන්ම මූලික සවීමේ කාලයට පෙර අදාළ තැනට ගෙනෙන්නලා දෙන්න ඕනේ. ඒ වගේම අනිත් කතාව තමයි විසංගමනය සිදු නොවන ලෙස ප්‍රවාහනය කරගන්න ඕනේ. ඒක වැදගත්ම දේවල්. කොන්ක්‍රීට් තැම්පත් කිරීම. කොන්ක්‍රීට් තැම්පත් කරනකොට මීටර 1.2කට වඩා උඩින් නැත්නම් අඩි 4කට වඩා උඩින් කොන්ක්‍රීට් එක අතාරින්න හොඳ නැහැ. පුළුවන් තරම් පහත් කරලා තමයි කොන්ක්‍රීට් එක දාන්න ඕනේ. කොන්ක්‍රීට් එක දානකොට අනිත් එක තමයි සැටලීම ශක්තිමත්ද කියලා අපි බලන්න ඕනේ තැම්පත් කරන්න කලින්. ලීක් වෙයිද ඒ දේවල් හැමදේම බලන්න ඕනේ. හරි. ඒ වගේම අනිත් එක තමයි වැරගැන්වුම් කම්බි වල කිසිම හානියක් වෙන්නේ නැති වෙන්නේ. වැයත් වෙන්නේ, වැය මේ වෙන්නේ නැති වෙන්න තමයි අපි කොන්ක්‍රීට් එක තැම්පත් කරගන්න ඕනේ. ඊට පස්සේ සුසංහසනය කරනකොට අධි සුසංහසනය කරන්නත් හොඳ නැහැ. අඩුවෙන් සුසංහසනය කරන්නත් හොඳ නැහැ. පැහැදිලිද? ඒ වගේම සුසංහසනය කරද්දී හොඳට හිතන්න ඕනේ දේ තමයි සැටලිමේ වදින්න නැති වෙන්නයි සුසංහසනය කරන්න ඕනේ. වැරගැන්වුම් කම්බි වල වදින්න නැති වෙන්නයි සුසංහසනය කරන්න ඕනේ. පදම් කරද්දී සාමාන්‍යයෙන් දින 28ක්වත් පදම් කරන්න ඕනේ. හොඳින් ජලය ඒ අදාළ පෘෂ්ඨයට වැටලා තියෙන්න ඕනේ. එතකොට එක එක අයිටම් එකෙන් අයිටම් එකට ස්ලැබ් එකක් වෙන්න පුළුවන්, කණුවක් වෙන්න පුළුවන්, මොකක් හරි. ඒ වැඩේට ගැලපෙන්න පදම් කිරීමේ ක්‍රම තියෙනවා. ඉතින් ඒව හරියට අනුගමනය කරන්න ඕනේ. කොයි වෙලෙත් පෘෂ්ඨය තෙත් කරලා තියාගන්න ඕනේ. හරි. ඉතින් පදම් කළා යම් කාලයක් ගියාම තමයි සැටලිම අයින් කරන්න ඕනේ. මේ දේවල් ගැන හිතන්න. 4 අයන්න. වැරගැන්වුම් ද්‍රව්‍යක තිබිය යුතු ගුණාංග තමයි දැඩි බව, ශක්තිමත් බව, කල පැවැත්ම, මල කෑමට ප්‍රතිරෝධීතාවයක් දැක්වීම. හැබැයි මලකට කනවා කාලයක් ගියම් පුළුවන් තරම් ඒක අවම විය යුතු ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. ජලය කාන්දු වෙන්න බෑ. ඒ වගේම ගිනි නොගන්න ඕනේ. ඒ වගේම ආර්ථික අතින් වාසිදායක වෙන්න ඕනේ. ආයන්න කොන්ක්‍රීට් සුසංගසනය කිරීම යන කුමක්දයි හඳුන්වා ලැබෙන ප්‍රයෝජන. සුසංගසනය කියන්නේ කොන්ක්‍රීටයක් තුළ තිබෙන වායු කුහරවත් කිරීමේ ක්‍රියාවලිය. මේකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි මීවද ආකාරයේ කුහර ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. හනිකොම් කියලා අපි කියන්නේ ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම කොන්ක්‍රීට් එකේ ශක්තිමත් භාවය වැඩි වෙනවා, ඝනත්වය වැඩි වෙනවා. ඒ වගේම සිදුරු නැතිවීමෙන් කොන්ක්‍රීට් හරහා ජලය කාන්දු වෙන එක නවතිනවා. ඒ වගේම හොඳ ලස්සන මතු පිටක් ලබා දීමේ හැකියාවක් තියෙනවා.
පැහැදිලිද? ලේසි. මේ තියෙන රචනා ප්‍රශ්නයක් ආව. ඉතින් මේ වගේ වෙන්නේ තියරි එක ඔළුවේ තියෙනවා නම් ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි ප්‍රශ්නාංක 2ට එමු. ජල සැපයුම ලබා දීමට උඩිස් ටැංකියක් ස්ථාපනය කිරීම සඳහා උඩිස් ටැංකියක් කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන ඔයගොල්ලන්ගේ ගෙදර මෙහෙම තියෙනවා නම් ගෙදරට වතුර ගන්න ටැංකියකින්. මෙහෙම උස්ස තැනක තියෙන ටැංකියකින් තමයි වතුර ගන්න. මෙන්න මේ උඩ තියෙන ටැංකිය තමයි උඩිස් ටැංකිය කියන්නේ. ඉතින් ඒ උඩිස් ටැංකියක් රඳවන්න ගියාම අපි මෙහෙම ආධාරකයක් ගහන්න ඕනේ. ඒ ආධාරකය හදනවා කියන්නේ කොන්ක්‍රීට් වලින් ලු. හරි. ඉතින් මෙතන රූපේ AB බාල්කය සඳහා උඩහළු ස්ථාපනය කිරීමේදී සැලකිලිමත් යුතු අත්‍යවශ්‍ය කරුණු දෙකක් සඳහන් කරන්න. අපි ඕනෑම බාල්කයකට උඩහළු දානකොට මම ඔයාලට කිව්වා දිගින් ඒ කියන්නේ මේ කොන් දෙකට තමයි දැන් බාල්කේ සෙට් වෙලා තියෙන්නේ. එතකොට ඒ කොන් දෙකෙන් තමයි ව්‍යක්කෘති ප්‍රත්‍යාබල ටික වැඩිපුර ලක් වෙන්නේ. ඒකට ඒ තැන් වලට කොහොමද අපි උඩහළු දාන්නේ? මෙහෙමයි. දිගෙන් 3න් 1ක ප්‍රමාණයක් දෙකලවරින් උඩහළු දාන්න ඕනේ ලන්ලම් කරලා. හරිද? මැද්දේදී ඊට වඩා වැඩි පරතරයක් තියා ගන්න ඕනේ. ওই සිස්ටම් එකට යන්න ඕනේ. ඒ වගේම නියමිත පරතරයට දා ගන්න ඕනේ. ඒ වගේම ආතතික වැරගැන්වුම් ගාන්ට එක තැනක රඳවා ගැනීම මේ උඩහළු මගින් සිද්ධ කරනවා. හරිනේ? ඉතින් ඕවා තමයි අත්‍යවශ්‍යම කරුණු උඩහළු ස්ථාපනය කරනකොට. උඩහළු මගින් ආතතික වැරගැන්වුම් කම්බි නිසි ලෙස නිසි ස්ථානයේ රඳවා ගන්න ඕනේ. ඒක වෙනස් වෙන්න දෙන්න බෑ උඩහළු නිසා. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. මොකක්ද කියන්නේ රෝම ඉලක්කම් 2 මේ සඳහා M20 කොන්ක්‍රීට් ශ්‍රේණියක් යොදා ගන්නවලු. එහි නිරවැත්තතාවය පරීක්ෂා කිරීමට 150 mm 150 mm මුහුණතක් ඇති කොන්ක්‍රීට් තැටියක් පරීක්ෂා කරන ලදී. එය 4,50,000ක නිව්ටන් භාරයකදී මිදින් ගියේ නම් ඒ සම්පීඩිතතා ශක්තිය අදාළ ශ්‍රේණියට ගැලපේද? හරි මෙහෙම බලමුකෝ අපි. හරි දැන් මම ඔන්න ලිව්වා. දැන් ඇත්තටම මේ ටෙස්ට් එක කරන්න පාවිච්චි කරලා තියෙන්නේ 150ක් දිග පල්ල තියෙන ඝනකයක්. ඉතින් ඒක අරගෙන අපි ප්‍රෙෂර් කරගෙන යනකොට නිව්ටන් මෙන්න මෙච්චරකදී මේක බිඳිනවලු. හරිද? අපි බලමු ඒ බිඳින අවස්ථාවේ කොච්චර සම්පීඩන ප්‍රබලතාවයක් තිබ්බද කියලා. එතකොට අපි කරන්නේ සම්පීඩන ප්‍රබලතාවයේ ඒකක කියන්නේ වර්ග මිලිමීටරයට නිව්ටන්නේ. එහෙනම් නිව්ටන් කියන එක්කෙනා උඩ වර්ගඵලයට. වර්ගඵලය මොකද්ද? දිග වැඩි පළල. මෙන්න මෙතන තමයි වර්ගඵලය. ඒක 150 වැඩි 150. එහෙනම් බෙදන්න 150 වැඩි 150යි. එතකොට මේක සුළු වුණාම උත්තරේ එනවා 18යි වර්ග මිලිමීටරයට නිව්ටන් කියලා. උත්තරේ එනවා. හැබැයි මේගොල්ලෝ හිතාගෙන ඉඳලා තියෙන්නේ මේක M20 කොන්ක්‍රීට් එකක් කියලා. M20 කොන්ක්‍රීට් එකේ සම්පීඩන ප්‍රබලතාවය වර්ග මිලිමීටර නිව්ටන් 20යි. හැබැයි ටෙස්ට් එක කරලා බැලුවම මේ කුට්ටියේ තිබිලා තියෙන්නේ 18යි. එහෙනම් අපි බලාපොරොත්තු වෙච්ච කොන්ක්‍රීට් එක නොවේ මෙතන තිබිලා තියෙන්නේ. හරිද? එහෙනම් ඒ අදාළ ශ්‍රේණිය හා ගැලපෙන්නේ නැහැ. මොකද ඒ අදාළ ශ්‍රේණියේ තියෙන මෙච්චරක සම්පීඩන ප්‍රබලතාවයක් හැබැයි අපි ටෙස්ට් කරලා බලපු එකේ තියෙන 18යි. හරි? ගුණාත්මක කොන්ක්‍රීටයකදී හැඩයම් වල පිරිවැය අඩු කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. හැඩයම කියන්නේ ඇත්තටම අච්චුව. ඕක ඇතුළේ නැත් කොන්ක්‍රීට් දාන්නේ. ඉතින් ওই හැඩයම සඳහා පිරිවැය අඩු කර ගන්නකොට අපි පුළුවන් තරම් කරන්න ඕන දේ තමයි වෙළඳපොලේ භාවිතා වන පහසුවෙන් මිලදී ගන්න පුළුවන් අඩු ගාන වැයවන හැඩයම් වර්ග පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම පාවිච්චි කරමින් පස්සේ හැඩයම පිරිසිදු කරලා නැවත භාවිතා කරගන්න ඕනේ. හරිද? ඒ වගේම අධික ශක්තිමත් බවක් තියෙන අධික කල් පැවැත්මක් තියෙන දේවල් අපිට ඕන වෙන්නේ නැහැ. ඒ වගේ අමුද්‍රව්‍යනේ හදපු හැඩයම් අපිට ඕනේ ඒ අදාළ වැඩේට ගැලපෙන ශක්තියක් තියෙන හැඩයම් ද පාවිච්චි කරන්න කියන එක බලන්න ඕනේ. ඉතින් අන්න එහෙම හිතුවොත් අපිට පුළුවන් වියතම අඩු කරගන්න. හරි මේ කියපු කාරණා ඔයා එකින් එක පෙළ ගැස්වලා ලියන්න. හරි? ඒක ඔයාලට පොඩ්ඩක් කල්පනා කරලා මේක අහලා හිතලා බලලා ගැලපෙන උත්තරේ ලිව්වම ඔයාලගේ ඔළුවට මේ වැඩේ තවත් යනවා. පැහැදිලිද? එහෙමයි. තුන්වෙනි ප්‍රශ්නේ. රූප සටහන් වල දී ඇති ලින්ටල සහ කැන්ටිලීවර් කොන්ක්‍රීට් වීව ඇසුරින් පහත් දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. එතකොට ඔය XX දාලා තියෙන්නේ ලින්ටලයක් කැන්ටිලීවර් එකක් තමයි එහා පැත්තේ YY කියලා දාලා තියෙන්නේ. හරි රෝම ඉලක්කම් 1. XX සහ YY තල ඡේද සඳහා හරස් කඩ පෙනුම් ඇඳ උදාසීන කලාප ලකුණු කරන්න. ළඟ ප්‍රශ්නය ඉහත එක්කේ හරස් කඩ තුල ආතන්‍ය බල හා සම්පීර්ණ
බල ඇති වුණ කලාප ලකුණු කරන්න. ඊළඟ එක වැරගැන්වුම් යොදන ස්ථාන එම එක් එක් හරස්කඩ මත ලකුණු කරන්න. අපිට පේන්නේ පැති පෙනුම මේ වගේ. මේ පැත්තෙන් ගිහිල්ලා බැලුවා. ඒ වගේම මෙයාට බර උඩින් වැටෙනකොට මෙයා මෙහෙම නැමෙන්න try කරනවා. ඒක නිසා උදාසීන කලාපේ හරි මැද්දේ නෙමෙයි චුට්ටක් පල්ලෙහාට එනවා. හරි උදාසීන කලාපය. එතකොට මෙහෙම නැවෙනකොට මෙහෙම වෙනකොට යටපැත්ත ඇදෙනවා උඩ පැත්ත සම්පීර්ණ වෙනවා. එහෙනම් යටපැත්ත ආතන්න කලාපේ උඩ සම්පීර්ණ කලාපේ. ඉතින් යටපැත්ත ඇදෙන හින්දා යටපැත්තට තමයි වැරගැන්වුම් කම්බි දාන්න ඕනේ. මෙතින් දාලා ප්‍රධාන එක්කෙනා වේදුම් එක්කෙනා. මම දාලා පෙන්වන්න ප්‍රධාන වේදුම් කියලා දෙන්න ඉන්නවා කියලා. ඊට පස්සේ කැන්ටිලිවර් බීම් එකට ආවම ඒක මෙතනින් කැපුවම මේ පැත්තට ගිහිල්ලා බැලුවම පේන්නේ මේ වගේ. මෙයාට උඩින් බර වැටෙනකොට මෙයා මෙහෙම නැමෙන නිසා උඩ පැත්තේ ආතතියකට ලක් වෙනවා යට පැත්ත සම්පීඩනයකට ලක් වෙනවා. උදාසීන එක හරි මැද්දේ නෙමෙයි ටිකක් උඩට එනවා. හරි. ඉතින් අපි උඩ පැත්ත ඇදෙන නිසා වැරගැන්වුම් කම්බි උඩට තමයි දාන්නේ. පැහැදිලිනේ? ලේසි. වැරගැන්වුම් කම්බි වල වැදගත්කම හේතු දක්වමින් පහදන්න. එතකොට ඔයා දන්නවා කොන්ක්‍රීට් එකක ආතන්න ප්‍රත්‍ය බලය කියන්නේ කොන්ක්‍රීට් එක තියෙන සම්පීර්ණ ප්‍රත්‍ය බලයෙන් 4න් එකක්. ඉතින් ගොඩක් වෙලාවට කොන්ක්‍රීට් එකක් ආතතියකට තමයි ලක් වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා එයාගේ ආතතිය වැඩි කරගන්න. ඉතින් ඒ සඳහා අපි වැරගැන්වුම් කම්බි භාවිතා කරනවා. පැහැදිලිද? ඒ වගේම වැරගැන්වුම් කම්බියකින් පුළුවන් අඩු වියදමකින් හොඳ කොන්ක්‍රීට් එකක් හදාගන්න. හොඳ කොන්ක්‍රීට් එකක් ශක්තිමත් කොන්ක්‍රීට් එකක් හදාගන්න පුළුවන්. වැරගැන්වුම් වලින් කරන අනිත් කාර්යය තමයි ව්‍යාකෘති ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීම. හරි ව්‍යාකෘති ප්‍රත්‍යාබලයන්ට ඔරොත්තු දීම සඳහා අපි වැරගැන්වුම් යොදනවා. ඉතින් ඔය වාසි ටික අපිට හම්බ වෙනවා වැරගැන්වුම් මගින්. ඊට පස්සේ කොන්ක්‍රීට් වල වැරගැන්වුම් කම්බි සඳහා භාවිතා කරන අතිවැස්මේ දිග සඳහා බලපාන සාධක දෙකක් තමයි බලපාන්නේ අතිවැස්මේ දිග සඳහා. ඒ අතිවැස්ම අපි දාන්නේ සම්පීඩනයේ ගොඩාරියක් සිද්ධ වෙන තැනකටද ආතන්න බලයේ ගොඩාරියක් සිද්ධ වෙන තැනකටද කියන එක. ඒ වගේම අතිවැස්මේ ප්‍රමාණය තීරණය කරනවා යොදන කම්බියේ විෂ්කම්භය. ඒ වගේම අතිවැස්මේ ප්‍රමාණය තීරණය කරනවා අපි යොදාගත්තේ මොන જાතිය කම්බියද? QST ද TMT ද දඟරවානේද මොකක්ද කියන එක මත ඒක තීරණය වෙනවා. හරි ඊට පස්සේ පෙරදි කොන්ක්‍රීට් භාවිතයෙන් අපිට ලැබෙන වාසිය අහන්නේ අපි ලියන්න මෙන්න මෙහෙම වාසි ටික ඉදිකිරීම සඳහා අදාළ කොන්ක්‍රීට් එක ඉදිකිරීම සඳහා හැඩයම් වලට යන වියදම අවම කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම පෙරදි කොන්ක්‍රීට් වල මල බර එයාගේ තියෙන බර අඩු හින්දා අපේ අතිවාරම් සඳහා යෙදෙන අතිවාරමට යෙදෙන ප්‍රෙෂර් එක අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම පෙරදි කොන්ක්‍රීට් වලට අනිත් කොන්ක්‍රීට් වලට වඩා හොඳ ආතන්‍ය ප්‍රත්‍යාබලයට ලක්වීමේ හැකියාවක් තියෙන නිසා අපිට ලොකු සයිස් කොන්ක්‍රීට් වලට යන්න ඕනේ නැහැ. සම්ප්‍රදායික කොන්ක්‍රීට් එකට වඩා ටික අඩු හරස්කඩ වර්ගඵලයක් තියෙන කොන්ක්‍රීට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔය කියන වාසි ටික තියෙනවා පෙරදි කොන්ක්‍රීට් භාවිතා කිරීමෙන් අපිට. හරි ඊට පස්සේ අහන්නේ කොන්ක්‍රීට් ඇතිරීමේදී සුසංගසන ක්‍රියාවලියේ වැදගත්කම් පැහැදිලි කරන්න කියලා. මම ඒක නම් දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද අපි මේ ටියුට් එක පුරා මේ දේවල් කතා කරා. ඒ නිසා මම මේ දේ දැන් විස්තර කරන්න යන්නේ නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට එමු. කොන්ක්‍රීට් වල ගුණාත්මක භාවය කෙරේ අධිසුසංගසනයේ බලපාන අන්දම් පැහැදිලි කරන්න. අධිසුසංගසනය කරොත් වෙන වැඩේ තමයි කොන්ක්‍රීට් එකේ තියෙන බරංශු යටට ගිහිල්ලා සිමෙන්ති ජලය මික්ස් වෙච්ච ටික උඩට එන්න ගන්න. එතකොට කොන්ක්‍රීටේ ශක්තිමත් බව අඩු වෙන්න පුළුවන්. හරි. ඒ වගේම අධිසුසංගසනය නිසා කොන්ක්‍රීට් එක සෑදීමට භාවිතා කරපු අමුද්‍රව්‍ය වෙන් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ওই දේවල් නිසා කොන්ක්‍රීට් එකේ අවසාන ප්‍රතිඵලය කොන්ක්‍රීට් ශක්තිමත් නොවීම. ඉතින් අපි අද දවසේ මේ වීඩියෝ එකෙන් හොඳ ප්‍රශ්න වගේක් කරා. මෙතෙක් කල කොන්ක්‍රීට් වලට ඇවිල්ලා තියෙන විභාගෙට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් අපි මෙතනට දාලා තිබ්බා. ඒ වගේ මොඩල් ප්‍රශ්නත් තිබ්බා. ඉතින් මේ වගේ ෆෝමැට් එකකට තමයි ප්‍රශ්න අහන්නේ කොන්ක්‍රීට් වල. ඉතින් මේක කරාම මේක දෙතුන් පාරක් විතරක් කරාම කොන්ක්‍රීට් පාඩම ගොඩේ ගොඩ. නිසා බය වෙන්න එපා. අපි මේ විදිහට ගේම ගහගෙන යමු. හරි කින්ද නිකන් ඉන්නේ නැහැ කොයි වෙලේකවත්. වැඩ කරමු අපි තව වැඩි කාලයක් නැහැ මේ කොරෝනා නිසා දන්නේම නැතුව කාලේ යන්න පුළුවන්. හරි. හැබැයි මතක තියාගන්න වැදගත්ම දේ විභාගේ හරි කලට වෙලාවට තියෙනවා. ඒක නිසා පාඩම් කරමු දැන් ඉඳලා ගෙදර ඉද්දී මොන්සර වෙලා තියෙන නිසා ඉතින් කැප වෙලා මහන්සි වෙලා මේ වැඩේ කරගමු. ගොඩ යමු අපි හැමෝම. ඒක නිසා මේකේ ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මේ කරපු දේවල් වල මාව කන්ටැක්ට් කරන්න. ඕකේ. ජය වේවා.